9 ශ්‍රේණිය 13 වෙනි ඒකකය කෘතිම පරිසර හා හරිත සංකල්පය කියන පාඩම තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. ඒ සඳහා කල් වෙලා ඇතුව ඔබට වුමනා ප්‍රශ්නාවලියක් මම සපයලා තියෙනවා. ඒ ප්‍රශ්නාවලියට ඔබට පිළිතුරු සපය ගන්න කියලාත් මම වෙලාසලින් කිව්වා. ඒතර ඒ පිළිතුරු පත්‍රය සහ මෙම පෙළ පොත ආශ්‍රය කරගෙන තමයි අද දවසේ මේ කටයුතු ටික සිද්ධ කරගෙන යන්නේ. එතකොට එහෙමනම් ඔබ හැම කෙනෙක්ම පෙළ පොත ළඟට ගන්න ඕන 13 ඒකකයේ පෙරලා ගන්න පිටු අංකේ 9 දෙක පොත 42 පිටුව. නමේ දෙක පොත 42 පිටුවට යන්න. ඒතකොට පෙළ පොතත් මම අර ප්‍රශ්නාවලියත් එකතු කරගෙන තමයි අද දවසේ පාඩම කරගෙන යන්නේ. ඒතකොට පළවෙනියෙන් අහනවා මේ ප්‍රශ්නාවලිය ඔබට මතක ඇති මම මේ එවන ලද දීර්ඝ ප්‍රශ්නාවලිය. ප්‍රශ්නාවලිය නැත්තම් මම මේ කියන ප්‍රශ්න ලියාගෙන උත්තර ලියා ගන්න. ප්‍රශ්නේ මම අංකත් එක්ක කියනවා. ඒ ප්‍රශ්නේ ලියමින් උත්තර ලියා ගන්න. ලියලා තියෙනවා නම් රහස් දාගෙන තමයි කරන්න ඕනේ. ඔබ වේලාසිරින් සූදානම් වෙලා ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙනවා නම් ඔයා මොකද කරන්නේ? ප්‍රශ්න ඒ තේන් වලට හරි දාගෙන යන්න. හරි? නැත්නම් අනිවාර්යයෙන් මේ නෝට් එක හැදෙන්න ඕන ඔයාලට. ප්‍රශ්නය සහ පිළිතුර විදියට. ප්‍රශ්නය සහ පිළිතුර විදියටයි මේක හැදෙන්න ඕන. දැන් පළවෙනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වර්ගීකරණය පිළිබඳ දවස් ගණනක් දක්වන්නේ. ඔය ගිය සතියේ අවසානයේ අපි සාකච්ඡා කරපු තැන ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය පිළිබඳ දවස් ගණනක් නිර්මාණය කරන්න කිව්වහම පරිසර පද්ධති ඊයටේ කෘතිම අපි කියමු ස්වභාවික ඉස්සර ගන්න. ස්වභාවික පරිසර පද්ධති දැන් මේ පැත්තට ගන්නවා කෘතිම පරිසර පද්ධති. ස්වභාවික පරිසර පද්ධති වලදී හරිද? ස්වභාවික පරිසර පද්ධතිය කියනකොට අපි ගන්නවා පමණක් ඒව ජලජ සහ භෞමික. පමණක් ඒව ජලජ පරිසර පද්ධති පමණක් ඒව භෞමික. ජලජ පරිසර පද්ධතිය අපි සාකච්ඡා කරන මොනවාද? එක ගංගා කලපු ගංමෝය ඊළඟ ගංගා ආශ්‍රිත පරිසරය ඊළඟට වැව් සාගරය ඔය වගේ ජලජ පරිසර පද්ධති. භෞමික පරිසර පද්ධති ගැන කතා කරනවා තෘණ බිම් සහ වනාන්තර. කෘතිම පරිසර පද්ධති ගැන අපි සාකච්ඡා කරා මේ සතියේ. මොනවද? එකක් ජනාවාස අනිත් එක කාර්මික අනිත් එක කෘෂි කාර්මික මේ වගේ කෘතිම පරිසර පද්ධති ගැන සාකච්ඡා කරා. එතකොට අපි ස්වභාවික පරිසර පද්ධති කෘතිම පරිසර පද්ධති කියලා බෙදාගත්තා. ඔබට මතක ඇති මේ ගිය සතියේ පාඩම තමයි මම මෙන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට මේ සාකච්ඡා කරන්නේ ආයේ. පරිසර පද්ධති කෘතිම පරිසර පද්ධති සහ ස්වභාවික පරිසර පද්ධති. ස්වභාවික පරිසර පද්ධති බෙදුවා ජලජ පරිසර පද්ධතිය සහ භෞමික පරිසර පද්ධති. භෞමික පරිසර පද්ධති බෙදෙනවා මොනවාද? තෘණ බිම් සහ වනාන්තර. තෘණ බිම් වර්ග තියෙනවා පතන සහ දමන තලාව ඔය වගේ. තෙත් පතන, වියලි පතන, දමන සහ තලාව. වනාන්තර තියෙනවා මොනවාද? නිවර්තන වර්ෂා වනාන්තර නේද? ඊළඟට වියලි මිශ්‍ර
සදාහරිත වනාන්තර කටුපඳුරු සාලඳු කැලෑ මේ හිම වනාන්තර වර්ග කතා කඳුකර වනාන්තර දැන් ජර්ජ පරිසර පද්ධතිය බෙදෙනවා කොහොමද ගංගා කලපු ගංමෝය වැව් ගංගා ආශ්‍රිත අර සාගරය ඔය වගේ බෙදාගෙන යන්න පුළුවන් ඔබ මේ වගේට දන්නවා ඊට පස්සේ කෘත්‍රිම පරිසර පද්ධති බෙදෙනවා කොහොමද කෘෂි කාර්මික පරිසර පද්ධතිය කාර්මික පරිසර පද්ධතිය සහ ජනාවාස. ඒතර මේක තමයි ඔබෙන් ඉල්ලන්නේ. ලංකාවේ පරිසර පද්ධති වර්ගීකරණය පිළිබඳ දල සටහනක් දක්වන්න. ඊට පස්සේ කියනවා ඔබ දන්නා නිර්මිත පරිසර පද්ධති. මේ කෘත්‍රිම කියන එක ඕනනම් මෙතෙන්දී අපිට පොඩ්ඩක් අලුතෙලියා කරගන්න පුළුවන්. ස්වභාවික සහ නිර්මිත. නිර්මිත කියන එක. කෘත්‍රිම කියන එක නිර්මිත කරගන්න පුළුවන්. එතකොට නිර්මිත පරිසර පද්ධති. ඔබ දන්නා නිර්මිත පරිසර පද්ධති ලියා දක්වන්න මේ තියෙන ටික තමයි. ජනාවාස මිනිසා විසින් නිර්මාණය කරපු එක. කාර්මික මිනිසා විසින් නිර්මාණය කරපු එක. කෘෂි කාර්මික මිනිසා විසින් නිර්මාණය. මිනිසාගේ ආහාර භෝග නිෂ්පාදනයේ මිනිසාට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ ජනාවාස කියලා කියන්නේ නිවාස වාසස්ථාන සඳහා මේ සාධක තුන තමයි මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ ප්‍රශ්න අහනවා තියෙනවනම් මේව හරි දාගන්න පුතේ. හරිද ඔයා ලියලා තියෙනවා. ඊළඟට ඔයා පෙළ පොතත් ආශ්‍රිතව මේක යන්නේ. ඊළඟට ඔබ දන්නා අයිය සඳහන් කළ පරිසර පද දැක්වෙන රූප සටහන අරවන්න. ඒක මම ඔයාලට බාර කරා. ඒක ඔයගොල්ලෝ කළා මටත් පමණක් කළාට ගොඩක් අය ආපහු ඒ පොතේ සටහන් මෙවර තිබුණා. බොහොම ලස්සනට මම ඒවා ආපහු කියලාත් යවුවා. ඔයාගේ ක්‍රියා වැඩ ඉතාම ලස්සනයි කියලා මම කියලාත් යවුවා. මොකද හේතුව ඒ දරුවෝ ඇගීමකට ලක් කරන්න ඕන. ගෙදර ඉඳගෙන ඒ වැඩ ටික කළා බොහොම ලස්සනට මටත් රූප සටහන් ඒවල දුන සර්ටර් බලන්න. ඒ ගැන මාත් සතුටු වුණා. බොහොම ලස්සනට ඒ වැඩ ටික කරලා තිබුණා ජලජ පරිසර පද්ධතිය රූප සටහන්. මාත් ඒත් හරියව මම රූප කොහොම හොයාගත්තද හරියම ලස්සන රූප සොයාගෙන තිබුණා. ඊළඟට අහනවා මේ ඉහත පරිසර පද්ධතිවල යහපත් ලක්ෂණ වෙන වෙනම යහපත් ලක්ෂණ වෙන වෙනම සඳහන් කරන්න. දැන් ඊළඟ බලන්න පහත දැන් අතර ලියාගෙන නැත්නම් ප්‍රශ්න ලියා ගන්න. හතරවෙනි ප්‍රශ්නේනේ ඉහත පරිසර පද්ධතිවල යහපත් ලක්ෂණ වෙන වෙනම සඳහන් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත ගැන අපි දැන් දිගට කතා කරා. මේ පැත්ත ගැන. හරිද? මේ පැත්තේ තියෙන මේ පරිසර පද්ධතිවල නිර්මිත ඒවා ගැන. කෘෂි කාර්මික පරිසර පද්ධතියේ විශේෂ ලක්ෂණ මොනවාද? කාර්මික පරිසර පද්ධතියේ විශේෂ ලක්ෂණ මොනවාද? ජනාවාස පරිසර පද්ධතියේ විශේෂ ලක්ෂණ මොනවාද? හරිද? දර අපි කියනවා ඉස්සෙල්ලාම කෘෂි කාර්මික පරිසර පද්ධතිය කියමුකෝ. කෘෂි කාර්මික පරිසර පද්ධතියේ යහපත් ලක්ෂණ කිව්වොත් මොනවද? මෙන්න මෙයාගේ තියෙන. අපි කියමු කෘෂි කාර්මික පරිසර පද්ධතිය කියලා වෙනම ලියනවා. ලියලා කියනවා මිනිසාට අවශ්‍ය ආහාර භෝග. නැත්නම් අපි කියමු ආහාර මේ නිෂ්පාදන ලබා ගැනීම සඳහා කෘෂි කාර්මික පරිසර පද්ධතිය භාවිතා කරනවා. මිනිසාට අවශ්‍ය ආහාර නිෂ්පාදන ලබා ගැනීම. ඊළඟට ඒ තමයි දව ලබා ගැනීම. දව කියන්නේ දැන් පමණක් වන රෝපණය කරනවනේ ළමයි දව මේ වටිනාකමක් තියෙන දේවල්. අපි හිතමු ලංකාවට වෙන රටවල් වලින් ඇත්තටම ගෙන්නනවා මේ විවිධ ලී වර්ග. මේ අපි කියන කෙම්පස් කියලා දව වර්ග ගැන කියන්නේ. ඒතකොට මේ වගේ දව වගා කරන වනාන්තර තියෙනවා. ඒ වනාන්තර වලින් ඒගොල්ලෝ ඒ දව වර්ග ලබාගෙන වෙනත් රටවලට අපනයනය කරනවා. ඒ රටවල් විසින්. ඉතින් අපි ඒවා මේට ආනයනය කරගන්නවා. අපිටත් පුළුවන් අපේ වනාන්තර ප්‍රදේශ වෙන් කරගෙන වන ප්‍රදේශ වෙන් කරගෙන ඒවයි දවමේ වටිනාකම තියෙන ශාක වර්ග වගා කරලා දැන් පමණක් වෙලාට අපේ ළඟට පමණක් උද කියනවා මේ තේක්ක වනාන්තරයකින් ඒගොල්ලෝ වවනවල තේක්ක වනාන්තරයක් ඒකෙන් අක්කර කාලයක් අක්කර භාගයක් සල්ලි වලට ගන්නවද කියලා අහනවා. එතකොට දැන් ඒක හොඳ දෙයක්. ඒගොල්ලෝ වනාන්තර වගා කරන ගමන් ඒකේ කොටස් මිනිසුන්ට මිලදී ගන්න පුළුවන් කරනවා. දැන් මිලදී ගන්නේ මොනවද? ඒතර එයාගේ සල්ලි වලින් තමයි වනාන්තරය වගා කරන්නේ. ඊට පස්සේ නියමිත කාලය ආවම ඒකේ දව
ටික ලබා ගන්නවා. ඒවයි මුදල් මේ වගා කරන්න සල්ලි දීපු කෙනාට ලබා දෙනවා. ඒ වගේ ආපහු ඊට පස්සේ ආපහු එතන ඊළඟට ආපහු වන රෝපණය කරනවා. ඉතින් ඒක එක පැත්තකින් වාසිය මිනිස්සු දුවමනා දව ලබා ගන්නත් පුළුවන්. ඊළඟ ලංකාවේ වන රෝපණයක් සිද්ධ වෙනවා. ඒ සීලම දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් වාසියක්. එතකොට කෘෂිකාර්මික භූමියක් වගා කරාම යහපත් වාසිය තමයි ආහාර භෝග නිපදවාගත හැකි වීම, දව සම්පත ලබා ගන්න පුළුවන් වීම, ඉන්ධන ලබාගත හැකි වීම, ඒ වගේ වාසි ගොඩක් තියෙනවා කෘෂිකාර්මික පරිසර පද්ධතියකින්. හරිද? මේ ඊළඟ තමයි කාර්මික පරිසර පද්ධතිය. කාර්මික පරිසරයකදී අපි කියන ඇඳුම්, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ නේ ඒ වගේ වැදගත් දේවල් අපිට යහපත් දේවල් ලබා ගන්න පුළුවන්. මොනවාද කාර්මික පරිසර පද්ධතියෙන් අපි ලබා ගන්නේ? නිමි භාණ්ඩ. මොනවා නිමි භාණ්ඩද? ඇඳුම් පැළඳුම්, ඊළඟට ගෘහ භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, විදුලි උපකරණ, යන්ත්‍රෝපකරණ, ඒ වගේ බොහෝ දේවල්. අපි දැන් තවත් ඖෂධ වර්ග, තීන්ත වර්ග නේද? ගොඩාක් කාර්මික පරිසර පද්ධතියක් කියලා කියන්නේ. අපේ අත්‍යවශ්‍ය දේවල් ගොඩක් නිපද වෙන්නේ ඒ තුල. දැන් අපි මේ අපි සම්බන්ධ කරන මේ අපි හිතමු ෆෝන් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පරිගණක යන්ත්‍රයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දැන් වෙබ් කැම් එකක් හරහා සම්බන්ධ වෙනවා. ඊළඟට අපිට ඕමනයි රවුටර් එකක් ඕමනයි මේ වගේ විදුලි උපකරණ බොහෝමයක සම්බන්ධතාවයෙන් තමයි අපි ඔබ සම්බන්ධ වෙන්නේ. ඒතර මේ ඔක්කොම මොන පරිසර පද්ධතියකද? නිර්මිත පරිසර පද්ධතියේ කාර්මික කොටසේ යටතේ නිපද වෙන දේවල් නේද මේ අපිට ඕමනා වුනේ. ඉස්සර අපි ඉස්කෝලේ යනකොට පැන්සලයි පෑනයි එහෙම නැත්නම් පොත් මිටියකුයි අරගෙන දිව්වා. දැන් අධ්‍යාපනයේට මොනවද ඕමනා? පොත් මිටිය අරගෙන දුවනවාද අපි? නේද? ඒව සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. අපිට අපි වැදගත්ම දේවල් මොනවද වුවාම අපි කියන්නේ මොන ෆෝන් එකක් ඕන, එහෙම නැත්නම් රවුටර් එකක් ඕන නේද? ඊට අදාළ data මිලදී ගන්න ඕන. ඒ වගේ දේවල් අපි කතා කරන්නේ. බලන්න බොහොම සුළු නිමේෂයකින් සමාජයේ උඩ යටිකුරු වෙන හැටි බලන්නකෝ. අපේ අවශ්‍යතාව වෙනස් වෙන හැටි බලන්නකෝ. අපි වෙන්න අධ්‍යාපනය සඳහා ඉල්ලපු දේවල් දැන් ඉල්ලන්නේ. ඒක නිසා මේ කාර්මික පරිසර පද්ධතිය අපිට වැදගත් වෙනවා. කාර්මික පරිසරයේ දිනදා අවශ්‍යතාවයන් මිනිසාට නිෂ්පාදනය කර කර සපයන. ඒක තමයි යහපත් දේවල් එකේ තියෙන්නේ. යහපත් ලක්ෂණ මොනවද? ඊළඟ දේ තමයි ජනාවාස. මිනිසුන්ට වාසස්ථාන සපයන. හරිද? ඊළඟට අපි කියමු මිනිසාට වාසස්ථාන සපයනම හොඳින් වාතාශ්‍රය ලැබෙන, හොඳින් ආලෝකය ලැබෙන, මේ ඉඩකඩ යහපත් තියෙන වාසස්ථාන සපයා ගැනීම ජනාවාස පරිසර පද්ධතියක අරමුණක් තමයි. හරිද? හොඳට හොඳින් ආලෝකය ලැබෙන, හොඳින් වාතාශ්‍රය තියෙන, හොඳට ඉඩකඩ තියෙන, සනීප ආරක්ෂාව ඉහළින් පවතින වාසස්ථානයක් සපයා ගැනීම තමයි ජනාවාස පරිසර පද්ධතියක වැදගත්කම. හරිද? වැදගත් ලක්ෂණය. හරි. එතකොට ඔන්න ඔබට කියා දීපුවම ආයෙත් මතක් කරන ජනාවාසයකින් බලාපොරොත්තු වෙන්නේ සනීප ආරක්ෂක පහසුකම් ඇති, ඊළඟට හොඳින් වාතාශ්‍රය, හොඳ ආලෝකය, ඉඩකඩ ප්‍රමාණවත් වන පරිදි ආරක්ෂාව හොඳින් සැපේන වාසස්ථාන ඉදිකර ගැනීම තමයි ජනාවාස පරිසර පද්ධතියක බලාපොරොත්තු වෙන යහපත් දේ. හරි. ඒ කතාව අවසානයේ අපි යනවා ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. පස්වෙනි ප්‍රශ්නේ ඉහත පරිසර පද්ධතියෙන් පරිසර ලැබෙන අවාසි මොනවාද? මේ වගේම මේවෙන් ලැබෙන අවාසි තියෙනවා. අවාසි තියෙනවා. බලමු අපි ඉස්සෙල්ලා මේ කෙලවර ඉඳලා බලාගෙන. කෘෂිකාර්මික පරිසර පද්ධතියකින් ලැබෙන අවාසි මොනවාද කියලා අහුවා. කෘෂිකාර්මික පරිසර පද්ධතියකින් ලැබෙන අවාසි. හරිද? අවාසි එක මොනවාද? අපි කියමු ජල දූෂණය වෙන්න පුළුවන්. කොහොමද ජල දූෂණය වෙන්නේ? කෘමිනාශක, වල්නාශක වගේ දේවල් පරිසරයට නැත්නම් ජලාශය වලට එකතු වීම නිසා ජල දූෂණය සිද්ධ වෙනවා. නේද? මිනිසුන්ගේ වකුගඩු වගේ දේවල් විනාශ වෙන්නේ මේ හේතුව නිසා. ජලජ ජීවීන් විනාශ වෙන්නේ මේ හේතුව නිසා. ජල දූෂණය අයහපත් දෙයක්. කෘෂි කර්මාන්තයේදී සිදුවන අයහපත් දෙයක් තමයි ජල දූෂණය. ඊළඟට ගොඩබිම අපිරිසිදු වීම, ගොඩබිම දූෂණය. ඊළඟට වායු දූෂණය වෙන්නත් පුළුවන්.
මොකද වායු දූෂණය වෙන්නේ කෘෂි කර්මාන්තයේදී භාවිත කරන යන්ත්‍රෝපකරණ නිසා වායු දූෂණය වෙන්නත් පුළුවන්. විශාල වශයෙන් කෘෂි කර්මාන්තයේ සිද්ධ වෙන්නේ අපි එකමු පරිසරයට විස රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. වල්නාශක, කෘමිනාශක, ඊළඟට රසායනික පොහොර මගින් පරිසරයට විස රසායනික ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. අයහපත් දේවල්. ඊට පස්සේ ජල දූෂණය වෙන්න පුළුවන්. ජලය අපවිත්‍ර වෙනවා. ඊළඟට මිනිසාට මේ ලෙඩ රෝග ඇති වෙනවා. ජල දූෂණය තුලින් මිනිසාට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. අයහපත් ප්‍රතිඵල මම මේ කියන්නේ. ඊට පස්සේ බලමු කාර්මික පරිසරයක සිදු වෙන්න පුළුවන් අයහපත. ඒකෙදි ළමයි මොනවාද කර්මාන්තශාලාවලින් ඉවතලන කැලිකසල එනිසා රසායනික ද්‍රව්‍ය නිසා ජල දූෂණය, ගොඩබිම දූෂණය සහ ප්‍රධාන වශයෙන් වායු දූෂණය සිද්ධ වෙන්න පුළුවන් අයහපත් ප්‍රතිඵල. ඊළඟට මේ ශ්‍රමිකයින්ට විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ශ්‍රමිකයින් ලෙඩ වෙන්න පුළුවන්. දැන් අපි හිතමු එක දිගටම අපි හිතමු අර ලයින් එකේ මහගෙන යනකොට කාලයක් තිස්සේ S2 දුර්වල වෙන්න පුළුවන්. මිනිස්සෙක් මේ ඉදි කට්ටයි නූල් පොටයි දිහා බලාගෙන ඉඳලා ළමයි දන්නවා මේ පැය කිහිපයක් මේ ඔන්ලයින් වැඩසටහනකට සම්බන්ධ වෙනකොට අර පුංචි ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන හිටියාම Tamanට වෙන අපහසුතාවය ළමයින් තේරෙනවා. ඒ වගේ එක දිගට බලන ජීවිත කාලයක්ම ජුකි මැෂින් එකක වැඩ කරපු ගැහණු කෙනෙක් මොකද වෙන්නේ? අර ඉන්දි කට්ට වැඩ කරන ඒ නූල් පොටවල් වදින ලයින් එක බලාගෙන ඉඳලා කාලයක් යනකොට ඇස්වල දුර්වලතාවයන් මතුවෙන්න පුළුවන්කම තියෙනවා. ඒක වනේ ඉතින් කාටවත් තියෙනවා අපි පොත් දිහා බලන් ඉඳලා S2 විනාශ වෙලා තියෙන්නේ නේද? කොහොම තමයි එක රැකියාවන් අනුව අයහපත් දේ ප්‍රතිඵල තියෙනවා. ඉස්සර නම් අපි අවුරුදු ගාණක් මම හිතන්නේ මේ වෘත්තියට ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් යනවානේ මුල් වකවානුවේ අපි පාවිච්චි කරේ මේ චෝක් රටහුණු කූර. ඉතින් රටහුණු වලින් ලියලා මෙහෙම ඩස්ටර් එකෙන් මකනකොට අපි කන රටහුණු කුඩු ප්‍රමාණය අපි ආස්වාස කරන රටහුණු ප්‍රමාණය කොච්චරද දවසක් ඉවර වෙනකොට නේ උදේ ඉස්කෝලේ ලියනවා හවස ටියුෂන් එකේ ලියනවා රාත්‍රියට ටියුෂන් එකේ ලියලා එනකොට චෝක් කුඩු සෑහෙන ප්‍රමාණයක් ආස්වාස කරලා තමයි අපි ගෙදර එන්නේ. මේ වගේ රැකියාව අනුව විවිධාකාර රෝගී තත්ත්වයන්ට මිනිස්සු ලක් වෙනවා. ඉතින් මේ කර්මාන්ත වලදී ඒ ශ්‍රමිකයන් විවිධ රෝගාබාධයන්ට ලක් වෙනවා. ඒව තමයි අයහපත් ප්‍රතිඵල වෙන්නේ. ඒ කර්මාන්ත නිසා වායු දූෂණය වෙනවා. කර්මාන්ත නිසා ජල දූෂණය වෙනවා. කර්මාන්ත නිසා ගොඩබිම කැලිකසල එකතු වෙනවා. මේ ගොඩබිම දූෂණය වෙනවා. ඒවා මේකේ අයහපත් ප්‍රතිඵල මිනිසුන්ට ලෙඩ රෝග ඇති වෙනවා. ශ්‍රමිකයින්ට ලෙඩ රෝග ඇති වෙනවා. හරිද? ඊට පස්සේ භවනා කළාට දුබලතාවයන්ට ලක් වෙනවා. කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර වලට අහු වෙලා ඒවයින් වෙන හානි නිසා පමණක් වෙලාට ආබාධ වලට ලක් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතේට එහෙම අවස්ථාවක් තියෙනවා. මේ ජනාවාස පරිසරයේ තියෙන අයහපත් ප්‍රතිඵල. ඔයා කල්පනා කරලා කියන්නකො මොනවද ඔයා ලිව්වේ? ජනාවාස පරිසරයේ තියෙන අයහපත් ප්‍රතිඵලය. අපි කියමු කැලිකසල එකතු වෙනවා. ඒක නිසානේ නගර සභාවේ වාහන එන්නේ උදේට මේ ටික එකතු කරගෙන යන නේද? ඒ මිනිස්සු නැත්තම් අපි මේ පළාත්වල ඉඳලා ඉවරයි. අපි දන්නවා මේ කට්ටියගේ පැමිණීම බලාපොරොත්තුෙන් ඉන්නවනේ මිනිස්සු නේද? ඒ කට්ටිය ආවහම ඊට පස්සේ කුණු ටික එකතු කරගෙන යනවා. පරිසරය නැවතත් පිරිසිදු කරගෙන යනවා. අපි නොදකින්න පැති තියෙනවා පුතේ. දැන් ටවුන් එකක අපි උදේ ඔයාගල ඉස්කෝලේ යන වෙලාව වෙනකොට ටවුන් එක බොහොම පිරිසිදුයි. එතකොට මේක කොහොමද පිරිසිදුනේ? ඊට ඉස්සර දවසේ මිනිස්සු විද්‍යේවල් බැහැර කළා නේද? පිරිසුදුනේ ළමයි පමණක් මේ අපි දන්න මේ නගර සභාවේ වැඩ කරන උදවිය එන්නේ උදේ 4ට 5ට එන්නේ. උදේ 4ට 5ට එන මිනිස්සු ඉන්නේ. අර ඉඳලා එහෙම අරගෙන කූඩේ අරගෙන ඇවිල්ලා ඒ නගර පිහිදාන ළමයි උදේ 4ට 5ට. ඒගොල්ලෝ ඇවිල්ලා පිහිදාලා උදේ අර කුණු ට්‍රැක්ටරේ එනකොට 6:00මාර 7 වෙද්දි ට්‍රැක්ටරේ එකතු කරගෙන ගිහිල්ලත් ඉවරයි. ටවුන් එක පිහිදාලා. ඒකට ඔයගොල්ලෝ ඊට පස්සේ තමයි 6:00මාර 7 අතරේ ඇවිල්ලා ටවුන් එකට බහින්නේ වාහනවලින්. එතකොට නගර සුද්ධ කරලා ඉවරයි. අපි යන්නේ මේ අපේ චිත්‍රෙන් නොපෙනෙන පැති තියෙනවා. මිනිසුන්ගේ ශ්‍රමය ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ මිනිසුන්ගේ වැඩ ගැන. හරි. එතකොට ජනාවාස පරිසරයක පුතේ මොකද වෙන්නේ? නිරන්තරයෙන්ම කැලිකසල එකතු වෙනවා. කැලිකසල. ඊළඟට මේ ජනාවාස වලින් පිට කරන අපිරිසුදු ජලය නිසා ජල දූෂණය වෙනවා. නේද? ජල දූෂණය වෙනවා.
ගොඩබිම දූෂණය වෙනවා. නේ ඊළඟට පමනක් කරාට විස බීජ පැතිරෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ගොඩේ ජනාවාස වල ගෙවල් ප්‍රමාණය වැඩි වෙන්න ඒවෙන් බැහැර කරන අපද්‍රව්‍ය නිසා ඒවා ක්‍රමවත් සිදු නොකරොත් තමයි මොකද වෙන්න පුළුවන් හැමතිස්සෙම පරිසරය අපිරිසිදු වෙනවා. හරිද? ඒතර අයහපත් ප්‍රතිඵල. අපි කිව්වා අයහපත් ප්‍රතිඵල තමයි ජලය අපිරිසිදු වීම, ගොඩබිම අපිරිසිදු වීම, කැලි කැසලෙක් රැස්වීම නේද? ඊළඟට ජල දූෂණය වගේ දේවල් කිව්වා. ඊට පස්සේ අපි යන්නේ 6 වෙනි ප්‍රශ්නෙට. ඉහත අයහපත් ලක්ෂණ මගහරවා ගැනීමට ඔබට කළ හැකි දේ මොනවාද? දැන් අපි එක පද්ධතියට සම්බන්ධ දේවල් කියන්නේ කෘෂි කාර්මික පරිසර පද්ධතිය, කෘෂි රසායනික ගැන කිව්වා. එතකොට අපි දැන් කියමු එහෙමනම් ඒකට රසායනික පොහොර නැතුව අර දැන් මේ දවස්වල මිනිස්සු කියන්නේ නේද? රසායනික පොහොර නැතුව කොම්පෝස්ට් පොහොර දියව් කියනවාද? ඒගොල්ලෝ රසායනික පොහොර දියව් කියනවා. ඒක තමයි අපේ රටේ තියෙන වෙනස. එතකොට පුතේ දැන් මේ පාඩමේදී කෘත්‍රිම පරිසරය හා හරිත සංකල්පය කියන එක ඇත්තට අපි ඇත්තටම අපි සියලුම දෙනා ඔබ සහ අපි සියලුම දෙනා ප්‍රාර්ථනා කරන්න ඕන මොකද්ද මේ රසායනික ද්‍රව්‍ය වලින් තොර වස විසෙන් තොර යහපත් කෘෂි කර්මාන්තයක් අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්න ඕන විද්‍යාව ඉගෙන ගන්න ළමයි සහ විද්‍යාව උගන්වන ගුරුවරු විදිහට අපි ඒක තමයි ඔබට කියා දෙන්න ඕන යහපත් දේ. නමුත් මේ අද අපේ ලංකාවේ තියෙන ඔබ ටීවී නිවුස් වල එහෙම දකින ගැටලුව තමයි ඒකට ක්‍රමක්‍රමයෙන් ප්‍රවිෂ්ඨ නොවීම කියන්නේ. දැන් අපේ සමාජ පරිවර්තනයේ උනේ ඕන දෙයක් උනේ පුතේ දැන් කෘත්‍රිම පොහොර ගෙන්නන්නේ එකපාරටම ඔයා කොම්පෝස්ට් දාන්න එක නිකන් හීනෙන් නැගිලා හීනියක් දැකලා එකපාරටම ගැසිලා ඇහැරලා කෑ ගහනවා වගේ වැඩක් නේ ලංකාවේ උනේ. ඒතකොට මිනිස්සු බැලුවා කොහොමද මේ මිනිස්සු දන්නේම නැහැ. වල්නාශක වෙනකොට මොනවද ගහන්නේ? වල් පැලෑටි වලට. ළඟට කෘමිනාශක වෙනකොට මොනවද ගහන්නේ? මුකුත් නැහැ. හැබැයි මිනිස්සුන්ට කියනවා ඒ ස්වභාවික දේවල් භාවිතා කරන්න කියලා. හරිද? මොකද්ද අර පරම්පරාවෙන් ආපු බොහොම මේ පරිසරයේ හිතකාමී ක්‍රම මිනිස්සු දන්නේ නැහැ. ඊළඟට කොම්පෝස්ට් භාවිතා කරන්න. ඒක දැන් ප්‍රශ්නේ පුතේ අපි ගෙදර ගෙවත්තේ ඉලෝලු පාත්තියක් දාගෙන හිටියනම් කොම්පෝස්ට් එකක් හරි ගස්සගෙන හරි කොහොම හරි දාන්න තිබුණා කියන්නේ. නමුත් පමණක් අයගේ වගාවන් දිහා බැලුවාම තේ කර්මාන්ත කරන කට්ටිය අක්කර 4 5 එක්ක 10 20 ඔය වගේ ලොකු ඉලක්කම් වලින් ඉන්න අක්කර. වල කොම්පෝස්ට් දාන්න හැරිද හදිසි බෑ. නේද? ගොවිතැන කුඹුරු ගොවිතැන මිනිස්සු දන්නේම නැහැ අපි දැකලත් නැහැ අපේ ජීවිතේට කොම්පෝස්ට් දාන්න. හරිද? ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න ඇති වුණා. මිනිස්සු දන්නේ දෙන්නේ තියෙන්නේ. එහෙමනම් මොකක්ද දන්නවද කරන්න ඕන ක්‍රමේ? දැන් අපි හිතමු ගම් මට්ටමින් ආදර්ශ ගොවිපළවල් පිහිටවන්න දුන්න වෙලාවසින්. ආදර්ශ ගොවිපළවල් පිහිටවල ඒවයි අන්න මේ කොම්පෝස්ට් හදලා වී ගොවිතැනට කොහොමද මේක පාවිච්චි කරන්නේ? ඒක මිනිස්සුන්ට ආදර්ශනයක් කරලා පෙන්නනවා. ඊළඟට අපිට මේ තේ වගාවට කොහොමද අපේ පැතිවල තේනේ තියෙන්නේ? තේ වගාවට කොහොමද මේ කොම්පෝස්ට් යොදන්නේ කියලා ඒවා ආදර්ශන ගොවිපළවල් අරගෙන ඵලදාය වැඩි වෙන හැටි පෙන්වලා දෙනවා මිනිස්සුන්ට. මිනිස්සු එහෙම වුණා නම් ඔක ආදරයෙන් ආසාවෙන් වැඩද ගන්නවා. ක්‍රමේ දන්නවනම් වියදම අඩු වෙනවනම් යහපත් දෙයක් නම් ඒක මිනිස්සු වැළඳ ගන්න නැති වෙන පුදුමයක් නෙවෙයි. මෙතන උනේ පුතේ හොඳ දේ වුණත් එක පාටම කිව්වහම මිනිස්සුන්ට ඒක රොතු දුන්නේ නැහැ. ගහෙන් ගෙඩියනෝ තව වෙලාද මල් පිපිලන ගෙඩියනේ. මේක එහෙම නෙවෙයි ඊයේ කිව්වා අද කරන්න කියලා. ඉතින් එහෙම දේවල් හරි අමාරුයි මිනිස්සුන්ට කරගන්න. හරිද? එතකොට ලංකාවේ තියෙන කෘෂි ආර්ථිකයක් බොහෝ වෙලා. ඒක එකපාරටම උරුක් දෙන්නේ නැහැ. හරි? හොඳ දේවල් උනත් මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ එතෙන්දී. එතෙන්දී හරි අපරාධයක් වෙන්නේ. හොඳ දේවල් මිනිස්සු ප්‍රතික්ෂේප කිරීම. සැලසුම නැතිකම නිසා. එතකොට දැන් අපි කතා කරා කෘෂි කර්මාන්තයේදී මේ නරක දේවල් කොහොමද හොඳ කරගන්නේ? ඒතර අපි කියමු ක්‍රමක්‍රමයෙන් මොනවාද මේ වල්නාශක කෘමිනාශක වෙනුවට අපි කියමු ඒවට ඔරොත්තු දෙන භෝග වර්ග. අපි හිතමු මොනවාද මේ පලිබෝධකීන්ට ඔරොත්තු දෙන දිනු කරපු භෝග වර්ග වගා කරන්න මිනිස්සු පොළඹවනවා. කොයි වගේ දේවල්ද? පලිබෝධක වලට. පලිබෝධක වලට ඒ කියන්නේ කෘමීන්ට හානිකර කෘමීන්ට ඔරොත්තු දෙන භෝග වර්ග හඳුන්වලා දෙන්න පුළුවන්. ඒතර අපිට වල්නාශක යොදන්න ඕනේ නැහැ.
කුමිනාශකය දන්න ඕනේ. භෝගේ ඒකට වෘතු දෙනවා. දැන් ඒතකොට මේ අපි කතා කරන්නේ මෙන්න මේ ප්‍රශ්නේ පිළිතුර. අයහපත් ලක්ෂණ මග හරවාගන්නේ කොහොමද? ඒතකොට වල්නාශක උමනා නැහැ. ඊළඟට අපි තව එකක් කියමු. රසායනික පොහොර වෙනවල කෘෂි මේ කොම්පෝස්ට් භාවිතා කිරීම. කොම්පෝස්ට් භාවිතා කිරීම. කොම්පෝස්ට් පොහොර භාවිතා කිරීම. දැන් ස්වභාවික දියර පොහොර නිෂ්පාදනය. දැන් අපි දන්නේ මේ කෘත්‍රිම දියර පොහොර ස්ප්‍රේ කරේ මෙතෙක් කල් අපිව. තේ ගහට පොහොරක් දාලා තේ ගහේ කොළ වලට මේ දියර පොහොරකුත් ස්ප්‍රේ කරගෙන රසායන ද්‍රව්‍යයක් ස්ප්‍රේ කරන්නේ. දැන් මුල් වලිනුත් අදිනවා කොළ වලිනුත් අදිනවා පුදුම ඵලදාවක් ලැබෙනවා. දැන් වෙලා තියෙන කොළ වලින් අදිනවත් මුල් වලින් අදින දෙයක් ඇත්තෙත් නැහැ දාන දෙයක් මිනිස්සු දන්නේ නැහැ. එච්චර වේගයට අපිට හදාගන්න ක්‍රමයක් ඇත්තෙත් නැහැ. මහා විශාල ඉඩන්නේ. ඉඩම් ප්‍රමාණය වැඩි වුණත් ඉපදව ගන්න බෑ. නෑ හොඳ දේත් දැන් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. නේ? හොඳ දේ වෙනුවෙන් ටිකෙන් ටික මිනිසුන් කැඳාගෙන යාම විය යුතුයි. හරිද? දැන් දරුවෝ වුණත් ඉස්කෝලේක එක පාට මෙහෙම කරන්න කිව්වම හරියන්නේ නැහැනේ. අපි ටිකෙන් ටික හොඳ දේ වෙනුවෙන් දරුවා පුහුණු කරනවා. එතකොට හොඳ දෙයක් හොඳ දේ විදිහට දකිනවා. නේ ළමයින්ට කරගන්න බැරි දෙයක් එක පාටම කිව්වම දැන් අපි හිතමු දැන් මෙහෙම දෙයක්. මම උදාහරණයක් කියන්නේ මේ හරි සංකල්පයට අදාළයි. හරිද? ළමයි හැමදාම ලන්ච් ෂීට් එකේ කැම ටිකක් උතන් යනවා. අපි කියනවා හෙට එනකොට කැම පෙට්ටියක් එනවා. නේ පමණක් ගෙවල් දෙන තාත්තට සල්ලි හම්බ වෙනවා මොනවා හරි කරන්නේ. නේ ඊළඟට ඔය කියන වේගෙට සල්ලි තියුණත් අම්මට ඊළඟ දවසේ එනකොට වෙන්න පොළට ගිහලා ඔක් ගේන්න බෑ. ඒ නිසා අපි පාසල් වල එහෙම කරන්නේ නැහැ. පාසල දරුවන්ට කියන වේලාසනෙ. ලබන මාසෙ ඉඳලා පුතේ අපි ලන්ච් ෂීට් නවත්තනවා. ආන්න යාට පුරුදු වෙන්න හුරු වෙන්න එකතු කරගන්න අපි වෙලාවක් දුන්නානේ. හොඳ දෙයට වෙලාවක් දෙන්න ඕනේ. නේ? ඒක හොඳ නරක පැහැදිලි කරන්න ඕනේ. එහෙමයි ටිකෙන් ටික දෙන්න යන්න ඕනේ. හරි. එතකොට අපි තව එකක් බලමු. එතකොට කාර්මික පරිසරයේ වායු දූෂණය වළක්වන්නේ කොහොමද? වායු ගෝලයට එකතු වෙන විස වායු වර්ග හැකිතාක් අවම කිරීම. ඒ කියන්නේ අපිට පුළුවන් ඒ වායු ෆිල්ටර් දාන්න. ඒතකොට වායු ෆිල්ටර් කියලා කියන්නේ පුතේ දුම්බටේ කෙලින්ම වායු ගෝලයට එකතු කරන්නේ නැහැ ෆැක්ටරි එකේ. ඒක ලොකු තටාකයකට දානවා. ඒ තටාකය තුල ඒ විස රසායන ද්‍රව්‍ය දිය වෙනවා. දිය වුණාම ඒකෙන් බුබුලු දාලා අනෙකුත් විස රහිත වායු ටික තමයි වායු ගෝලයට යන්නේ. විස සහිත වායු ටික අර තටාකෙ දිය කරගන්න. ඒ තටාකෙ දිය වෙච්ච විස වායු වලින් අපි වෙනත් නිෂ්පාදන සිද්ධ කරනවා පරිසරයට මුදාහරින්න නැතුව. ඒ වගේ අපිට පුළුවන් මේ අහිතකර වායු වලට පිට වෙන ප්‍රමාණය අවම කරගන්න. ඊළඟට අහිතකර වායු පිට වෙන ඉන්ධන වර්ග භාවිතයේ සීමා කරනවා. අහිතකර වායු නිපද වෙන ඉන්ධන වර්ග අපි සීමා කරනවා. දැන් උදාහරණයක් විදිහට මම එහෙම එකක් කියන්නේ ඔයාලට. උදාහරණයක් විදිහට අපි කියමු දැන් පමණක් ගල් අඟුරු භාවිතා කරනකොට ගල් අඟුරු වල තියෙන සල්ෆර් ප්‍රමාණය, ගෙන්දගම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ගෙන්දගම් ප්‍රමාණය නිසා ගල් අඟුරු පාවිච්චි කරන්න කියලා අන්තිමේ සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග වායු වලට එකතු වෙනවා. හරිද? එතකොට තව තියෙනවා මේ මොනවාද ගල් අඟුරු වර්ග ඒ කාබන් ප්‍රමාණය විතරක් තියෙන අපිරිසිදු සල්ෆර් අඩංගු නැති. එහෙමනම් අපි කරන්නේ අපේ රටවලට ගල් අඟුරු ගෙන්නනකොට සල්ෆර් අඩංගු නොවන උසස් ගල් අඟුරු ගෙන්න ගන්න ඕනේ. හැබැයි ඒක ඩිංගක් මිලයි. දැන් ඒ වගේ අපි ඉන්ධන පාවිච්චි කරනවා විස වායු පිටවීම හැකියාව අඩු. හරිද? ඊළඟ තමයි කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වූ ජලය ජලාශය වලට මුදා හැරීම වළක්වන්න ඕනේ. ජලාශය වලට එකතු වීම වැළැක්වීම. ඒ තුලින් අපිට පුළුවන් ජලාශය වල තියෙන ජලය ටික පරිස්සම් කරගන්න. ඊළඟට ජනාවාස
ජනාවාස අපි හිතමු නිවාසවල බැහැර කරන කැලි කසල වලින් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම. අර අයහපත් තත්ත්වයේ හොඳ තත්ත්වයට ගෙනියනවා. එතකොට දැන් මේ අපි හරිත සංකල්පය කියලා මේ පාඩමේ නම හරිද? මේ පාඩමේ නම ආවට මේ කොළපාට වැස්මක් සහිත රටක් හදන එක නෙවෙයි මෙතින්දී බලාපොරොත්තු වෙන්නේ. ඒක එකක්. නමුත් ඒකම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. කෘෂි කර්මාන්තයේදී කොහොමද පරිසරය ආරක්ෂා කරගන්නේ? ඊළඟට ගෙවල් දොරවල් වලදී පරිසරය පරිස්සම් කරගෙන අපි මේ ජීවත් වෙන්නේ කොහොමද? නේ ඊට පස්සේ අපි යන්නේන ගමන විමනදී පරිසරයට හානි කරන්නේ නැතුව ඒ ගමන විමන යන්නේ කොහොමද? දැන් උදාහරණයක් විදිහට කියමුකෝ මෙහෙම. මේ අපි පන්තියට යනකොට වෙනම වාහනයක් පාවිච්චි කරනවා. හරිද? දැන් වෙනම වාහනයක් පාවිච්චි කරාම මට වෙනම ඉන්ධන ඕන. ඉන්ධන දහනය වෙනකොට ඒකෙන් පිට වෙන කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වල ඔක්සයිඩ් තියෙනවා. වායු දූෂණය වෙනවා. ওই වගේ දවසට ගුරුවරු කී දෙනෙක් වාහන වල යනවද? එතකොට මේ වාහන වෙන වෙනම පාවිච්චි කරන්න ගියාම මොකද වෙන්නේ? පරිසරය හානි කර වෙනවා. එකක් තමයි ඉන්ධන සම්පත වේගෙන් ශීඝ්‍රයෙන් වැය වෙනවා. අනිත් එක තමයි වායු වලට අපිරිසුදු වායු වල පිට වෙනවා. ඉතින් අපි කියන ගුරුවරුන්ට මේ පාරේ බස්ස කියන්නේ. පොදු ප්‍රවාහන සේවාවල. මම දන්නේ කොයිතරම් දුරට කරන්න පුළුවන් දෙයක්ද කියලා. නමුත් අපි එහෙම සංකල්පයක් විදිහට අරන් යනවා. නේ ගුරුවරු වහයි මේ අපි කොහොමද පන්තියට වෙලාවට එන්නේ? අපිට උමනා කලමනා කරන ටික උස්සන් ඉන්නේ කොහොමද? ටියුට් මීටි ටික නේද? උමනා දේවල් උස්සගෙන ඉන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඉතින් පුළුවන් තරම් දුරට දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. මේ මෙහි ඉඳලා කොළඹ යන්න හුඟක් වෙලාවට තමන් පෞද්ගලික වාහනේ පාවිච්චි කරනවා හයිවේ බස් එක යනවා. දැන් මට ජාතික අධ්‍යාපන ආයතනයට වගේ යන්නේ කොහොම මම කරන්නේ කෙලින්ම හයිවේ බස් එකකින් ගන්න. හේතුව හයිවේ බස් එකේ යන්න ගියාම මගේ වාහනේ යනවා වගේ තමයි. මට වෙනම ෂීට් එකක් හම්බ වෙනවා AC කරපු වාහනයක් තියෙනවා. පහසුකම් ඇටේ වුමනා වේගයට යනවා. දැන් පාරේ බස් එකේ නැගුම මොකද වෙන්නේ? එහෙට විසි වෙනවා මෙහෙට විසි වෙනවා. ෂීට් එකකුත් නැහැ පමණක් කරලා උඩ බාර් එකේ ඉල්ල යනවා. නේ ඊට පස්සේ තාමිනියෙක් ඇවිල්ලා ඇඟි හැප්පීගෙන යනවා. මිනිස්සු කැමතිද ඔයාට? නැහනේ. ඊට පස්සේ ඊළඟ තමන්ට වුමනා වෙලට යන්නේ නැහැ. මගේ නවත්තනාට කොට කොටා යනවා. මිනිස්සු ඒ වගේ වලට කැමති නැහැ. ඒක නිසා අර වගේ අපේ ප්‍රවාහන සේවය අර වගේ උසස් මට්ටමට එනවනම් අපි කාර් පාවිච්චි කරන්න ඕනේ නැහැ පුතේ. අපි වෙනම කාර් එකක් පාවිච්චි කරන්න ඕනේ නැහැනේ. අපේ පොදු ප්‍රවාහන සේවයේ මිනිසුන්ට සලකන මිනිසුන්ට පහසුකම් දෙන ඉතා උසස් මට්ටමේ සේවයක් වුණා නම් අපි වාහනේ යන්න ඕනේ අපි කියලා ඉගෙන නගිනවනේ. අපිට රිස්ක් එකක් ඇත්තේ නැහැ නේ. හැප්පෙනවද? නිින්ද යනවද? මොකුත් නැහැ. හොඳට නිදාගත්තා ගිහලා වුණ නැතර බැස්සා. එනේ අපි දැන් ඩ්‍රයිවිං කරලා යනකොට අපිට අවදානමක් තියෙනව නේද? එහෙම දේවල් තියෙනවා ඉතින්. හැමතිස්සෙම අපි යන්න ඕන ළමයි මේ හරිත සංකල්පය කියලා කියන්නේ පරිසරය අපිරිසුදු වෙන ප්‍රමාණය අඩු කළා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. දැන් අපි ආහාරට ගන්න ආහාර ද්‍රව්‍ය බලමු. අපි කනවා පරිප්පු. හරිද? අපි කනවා පරිප්පුයි පානු. බොහොම ප්‍රසිද්ධ ගෑමන්නේ පරිප්පුයි පානු. එතන හරිත සංකල්පය තියෙනවද? මේ අපි කියන්නේ හරිත සංකල්පය කියන පුතේ කොළ පාට ගස් කොළන් හිටවන්නේ කියන එක නෙමෙයි මේ කෑම එකේ තියෙන හරිත සංකල්පය. මං අහන්නේ හරිත සංකල්පේ තියෙනවද පරිප්පුයි පානුයි කනකොට අපිට? උත්තරේ කිසිසේත්ම නැහැ. හරිත සංකල්පේ අනිකරම උල්ලංඝනය කරපු කෑමක් තමයි පරිප්පුයි පානුයි. කොහොම මේ හරිත සංකල්ප උල්ලංඝනය වෙන්නේ පරිප්පුයි පානුයි කෑවම? පරිප්පුයි පානුයි කෑවම. පරිප්පු හදන්නේ අපි හිතමු ඉන්දියාවේ. ඉන්දියාවේ හදන මයිසූර් පරිප්පු මෙහෙ ගෙන්නන්න ගියාම රතු පරිප්පු මෙහෙ ගෙන්නන්න ගියාම එකක් තමයි ඒ රටවල මේ නැව ඒ කියන්නේ බරාය දක්වා මේ පරිප්පු අරගෙන එන ප්‍රවාහන සේවා තියෙනවා. ඊට පස්සේ නැව මෙහෙට ගමන් කරන්නේ. ඊට පස්සේ මෙහි වරායට ආවම එතෙන්දලා ආපහු කඩේ දක්වා එන්න ඕනේ. එතෙන්දලා ආපහු ඔයා ගෙදර දක්වා එන්න. පරිප්පු වැටේ කොච්චර දුරක් ඇවිල්ලාද? පරිප්පු වැටේ කොච්චර දුරක් ඇවිල්ලාද? ඒ හැම තැනකම කාබන් ඩයොක්සයිඩ් පිට කරගෙන ඇවිල්ලානේ ඔයාගේ පංගුවට ආවේ. පංගුවට නිකන් ආවයි. නේද? ආපහු ඉන්ධන දහනය කරගෙන තඹගෙන උයාගෙනනේ වගේ පංගුවට ආවේ. කාබන් ඩයොක්සයිඩ් කොච්චර පිට වෙලාද?
ඔයාගේ පංගුවට පරිප්පු හැන්දක් පිට බෙදලා ඔයාගේ පිඟානට පරිප්පු හැන්දක් එනකොට කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු වලට පිට වෙලාද? අන්න ඒකට කියනවා ආහාර සතුම කියලා. ආහාර සතුම කියලා කියන්නේ ආහාරයක් නිෂ්පාදනය කරන තැන ඉඳලා මයිසූර් පරිප්පු හදාපු ඒ නගරේ ඉඳලා ඒ මේ අපිට ගොවිපලේ ඉඳලා ඔබ පරිභෝජනය කරන තැන දක්වා ප්‍රවාහනය කරද්දී වායු වල නිකුත් වෙන හරිද? කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තමයි ආහාර සතුම කියන එකෙන් කියවෙන්නේ. එහෙමනම් අපි පරිප්පු ගණක සම්පූර්ණ වැරදි. හරිත සංකල්පයට පටහැනි. එහෙනම් අපි ගන්න ඕන මොනවයි? මේ රටේ හැදෙන දෙයක්. මේ රටේ හැදෙන මොනවාද පාන් කන්න හොඳ? අපි කියමු මේ කහ පරිප්පු හදනවා. එහෙම නැත්නම් මේ මොකද්ද මුං පරිප්පු හදනවා. ඒ වගේ මේ රටේ වෙන්නේ. හරි. එහෙනම් අපි පාන් කන්න එක කතා කරමු. පාන් කෑල්ල මොන වගේද? පාන් හදන්නේ මොනවද මේ? තිරිඟු පිටිනේ. තිරිඟු පිටි අපේ රටේ හැදෙනවද? ඔයා මට කියන්නේ තිරිඟු හැදෙනවද අපේ රටේ? නෑ. එහෙනම් තිරිඟු පිටි නැත්නම් පාන් පිටි ගෙන්නන්නේ කොහෙන්ද? ඇමරිකාවේ. කොහෙන්ද ගෙන්නේ? ඇමරිකාවේ. ඇමරිකාවට අපේ ගෙදරට ඉඳලා කොච්චර දුරයිද? ඇමරිකාවේ ඉඳලා තිරිඟු පිටි ටිකක් මෙහාට ගේනකොට කොච්චර දුරක් එනවද? ඇමරිකාවේ ගොවිපළවල ඉඳලා ඇමරිකාවේ වරායවල වලට ගේන්න එපා ඉස්සෙල්ලා. ඒක නිෂ්පාදනය කරන්නේ කොච්චර කාබන් ඩයොක්සයිඩ් ගියාද? ප්‍රවාහනට කොච්චර කාබන් ඩයොක්සයිඩ් නිකුත් නැවක් මාස ගාණක් ඉනවනේ එහි ඉඳලා. මාසයක් විතර යනවනේ නැවක් ඇමරිකාවේ ඉඳලා ලංකාවට එනකොට. ඊට පස්සේ ලංකාවේ ස්ටෝර්ස් වල තියලා ආපහු ඔයාගේ ගමට එනකොට බේකරියට එනකොට බේකරියේ කාබන් ඩයොක්සයිඩ් පිට කළ පාන් ගෙඩියක් විතර වාට එනකොට අනේ අපේ කොච්චර පරිසර විනාශයක්ද මේක. කන්න එපා පරිප්පු එපා නේ හරිත සංකල්පෙට පටහැනි. හරිද? හරිත සංකල්පෙට පටහැනි. ওই චූම්පාන් වාහනේම වැරදි බලන්න. මේ එහෙන් ගේන පිටි මෙහි යන වාහන රට සේරම රවුමේ ගහන කාබන් ඩයොක්සයිඩ් චූම්පාන් වාහනේම වැරදි. එහෙමනම් හරිත සංකල්පය කියලා කියන්නේ ගමේ රටේ හැදෙන අපේ ගෙවත්තේ හැදෙන දේවල් පරිභෝජනය කරනවා නම් ඒක තමයි වඩාත්ම යහපත්. අපිටම ඔයාගේ ගෙවත්තේ ළඟ තියෙන කුඹුරු යයි. ඒකෙන් ගත්ත හාල් ඩිංග. ඔයාගේ ගෙදර තියෙනවා අපි හිතමු මොනවාද? පොල් ගස් ටික. ඒකෙන් ගත්ත පොල් ටික. හදන පොල් සම්බලකුයි බත් ටිකුයි කනවා. අන්න හරිත සංකල්පයට හරිත සම්බන්ධයි. අපි කාබන් ඩයොක්සයිඩ් එච්චර පිට කරේ නැහැ. පරිසරයට හානි කරේ නැහැ. එහෙම නැත්නම් අපි කියනවා මේ ගෙදර ගමේ හැදෙන හාල් ටිකක් මේ වී ටිකක් හාල් කරගෙන එහෙම බත් ටිකක් කනවා. මොනවද? ගෙදර ගෙවත් තියෙන පලා වර්ග. ඊළඟ පොලොස් මාළුව. ඒ වගේ දේවල් අපි ගමේ වක්කඩෙන් මාළුවෙක් දෙන්නේ බා ගන්න. හරිද? එක්වර තියෙන වලක් ඉහ ගන්න. ඒකෙන් මාළු. අන්න හරිත සංකල්පය. හොඳයි නේද මම කියන දේවල්. ඉතින් පුතේ හරිත සංකල්පය කියලා කියන්නේ හැමතිස්සෙම මම මේ කියන දේවල් නෙවෙයි. කියන්නේ මේක තව ඔයා හරි ගැස ගන්න. මම මේ කියන්නේ ගමේ දේවල්, අපේ ගෙවත්තේ හැදෙන දේවල්, අපේ කොරටුවේ හැදෙන දේවල්, අපේ නගරේ හැදෙන දේවල් නේද? ඒක අඩු ගානේ අපේ රටේ දේවල් අපි ආහාරට ගන්නව නම් එතන හරිත සංකල්පය තියෙන පුතේ. වෙන රටවල් වලින් ගේනකොට තව තවත් අපිට වායු ගෝලය අපිරිසුදු කරන්න වෙනවා. ඒක නිසා දැන් අපිටම ඔයා කුකුල් මස් කන්න කැමති. කුකුල් මස් හදන්නේ ඔයා ගමේ ෆාම් එකක නෑ ඒක හොඳයිනේ හරිත සංකල්පෙනේ. ඈතින්ද කුකුල් මස් ගෙනාවේ නෑනේ. ගමේ අපිටම ෆාම් එකකින් ගත්තේ. නේ පයින් ගිහිල්ලා ගෙන දුර. ඒක තමයි හොඳ දෙය. හරි. එහෙමනම් අපි කතා කරා මේ හරිත සංකල්පය ගැන බලමු ඊළඟ ප්‍රශ්නෙට බලමු. ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අපි හැමතිස්සෙම දෙයක් කරනකොට බලන්න ඕන මොකද බලන්න ඕන? පරිසරයට මේකෙන් මොකද වෙන හානිය? පරිසරය හානි කරගෙන පරිසරය විනාශ කරගෙන අපි දෙයක් කරනවා නම් ඒකෙන් ඇති වැඩක් නැහැ කියන එක මේ කියන්නේ. ඒක කොච්චර හොඳ දෙයක් වුණත් වැඩක් නැහැ. හරිද? එහෙනම් මොකද කියන්නේ? ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම ලෙස හානි වන ආකාරයට භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශකය නේ මාර්ගෝපදේශනය ප්‍රතිපත්ති අනුගමනය කිරීම හරිත සංකල්පය ලෙස හඳුන්වනවා. නේද? භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය නේද? මේ උපදේශනේ තමයි මම මේ දෙන්නේ. නේ ඔයාට මේ
අපි හිතමු කැම බීම සකස් කරගන්න. ඔයාගේ චර්යා ටික සකස් කරගන්න. දිනපතා චර්යාවන් ටික පරිසරයට අවම හානියක් වෙන විදිහට. අවම හානියක් වෙන විදිහට ඔබේ චර්යාවන් ටික හරි ගස්ස ගන්න තමයි මම මේ උපදෙස් දෙන්නේ. ඒ හරිත සංකල්පයයි තියෙන්නේ. මේ බලන්නකෝ. ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම හානි වන ලෙස භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශනය හා ප්‍රතිපත්ති අනුගමනය කිරීම හරිත සංකල්පය ලෙස හඳුන්වනවා. දැන් උදාහරණයක් විදිහට අපි කියමු ආණ්ඩුව මෙහෙම දෙයක් කරා කියලා කොම්පෝස්ට් නිපදවන්න කියලා කිව්වා මිනිස්සුන්ට. නිපදවන ක්‍රමේවත් නිපදවන උදව් ක්‍රමවත් මුකුත් නැහැ. හැබැයි නිපදවන්න කියලා කිව්වා. එපාරේ ඒකට යොමු කරන්නේ කොහොමද පුතේ ඒගොල්ලෝ? මිනිසුන්ට ආධාර දෙනවද? කොම්පෝස්ට් ඉස්සෙල්ලා හදාගන්න අර කොම්පෝස්ට් බින් එකක් ගෙන දෙනවද? ඒකට අවශ්‍ය උපදේශ පත්‍රිකා සපයනවද? එහෙම මුකුත් නැහැ නේ. ඒගොල්ලෝ මොකද කරේ? එකම දේ. මාර්ගෝපදේශනය සහ මේ ප්‍රතිපත්ති සම්පාදනය. ඒගොල්ලෝ ප්‍රතිපත්තියක් විදිහට කරා එකපාරට මොකද්ද? වෙනත් රටවලින් රසායනික පොහොර ගෙන්වීම හෙට සිට නතර කරනවා කියලා කිව්වා. අන්න ප්‍රතිපත්තියක් ඒක. හැබැයි ප්‍රතිපත්තියකින්ම විතරක් පුළුවන්ද මේ හරිත සංකල්පයට අපිට යන්න? ප්‍රතිපත්තියකින් විතරක් බෑ. මොකක්ද දෙනවනේ? මාර්ගෝපදේශකත්වයේ. මොකක්ද තියෙන පුතේ? යහපත් මාර්ගෝපදේශනයක් තියෙනවා. ගොවියා කොහොමද මේකට ආශ්‍රව ගන්නේ? අපිට බත දෙන, අපිට එළවලු ටික දෙන, නේ? අපිට කෑම බීම දෙන ගොවි මහත්තයා කොහොමද මේකට නම්ම ගන්න කියන මාර්ගෝපදේශනේ තියෙන්න එපා. ප්‍රතිපත්ති නම් කාටවත් කියන්නේ නැහැ. ප්‍රතිපත්තියට වඩා වැදගත් උතේ මාර්ගෝපදේශය. හරිද? යහපත් මාර්ගෝපදේශය. ඉතින් යාර සංකල්පය කියන එක කියන්නේ අන්නේ ඒ දෙකේ එකතුව. මාර්ගෝපදේශනේ තියෙනවනේ ඊට අදාළ ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට මේ දෙක යනවා එකට. ප්‍රතිපත්තිය විතරක් තිබිලා මාර්ගෝපදේශනේ නැත්තම් යොමු කිරීම නැත්තම් වැඩන්නේ. එහෙනම් මොනවද බලන්න ආපහු මම කියනවා ස්වභාවික පරිසරයට හානි නොවනසේ හෝ අවම හානියක් සිදුවන පරිදි හානි නොකරම බැරි නම් අවම හානිය නේ දැන් උදාහරණයක් විදිහට අපි කියමු දව ලබා ගන්න ගියාම ගස් කපන්න වෙනවා දැන් මොකද අපි කරන්නේ දව ලබා ගන්න ගස් කපන්න වෙනවනේ ඒ දව ලබාගත් වනාන්තරයේම ආපහු වගා කරන ලස්සන ක්‍රමයකට කෘෂිකාර්මික ක්‍රමයකට මේ ගත්ත මිනිසුන්ගෙන්ම මුදල් අරගෙන ඒ මුදල් වලින් ආපහු වගා කරනවා. ඒ ගස් ටික හැදෙනකොට අපි ආපහු ඒකේ දව ටික මිනිසුන්ට ලබා දෙනවා. එතකොට අවමහානිය ගස් හිටවනෝ ගස් කපනවා. ගස් කපලා නිකන් ගෙදර දුවන්නේ නැහැ. ආපහු හිටවනවා. එතකොට මේ වගේ ප්‍රතිපත්තියකුත් තියෙනවා. රටේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඒ වගේම යහපත් මාර්ගෝපදේශනයක් තියෙන්න ඕන. ඒ දෙක එකතු වුණාම අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්කම ලැබෙනවා. හරිත සංකල්පයන්නේ අනේ. ඒතර මොකද්ද කියන්නේ? ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම හානි වන ආකාරයට භාණ්ඩ හා සේවා. භාණ්ඩ කියන්නේ මොනවද? අපි කියමු දව වලින් හදන දේවල්. එහෙම නැත්නම් අපි කියමු ඇඳුම් වගේ දේවල්. එහෙම නැත්නම් අපි කියමු විදුලි උපකරණ. භාණ්ඩ. සේවා කියන්නේ මොකද්ද? මේ මම කරන්නේ භාණ්ඩ විකුණන එකද සේවා විකුණන එකද? මම කරන්නේ සේවා සපයන එක. වෛද්‍යවරයා කරන්නේ මොකද්ද? භාණ්ඩ විකුණන එකද සේවා සපයන එකද? සේවා සපයන එක. නර්ස් නෝන මොකද්ද කරන්නේ? එයා කරන්නේ සේවා සපයන එක. නේ? අපේ ඉස්කෝලේ මිස් මොකද්ද කරන්නේ? සර් මොකද්ද කරන්නේ? සේවා සපයන එක. බැංකුව මොනවද කරන්නේ? සේවා සපයන එක. ඒතර මේ හැම තැනකදීම අවම පරිසර හානියක් සිදුවන ආකාරයට ඔබේ පාසල ගොඩනගලා තියෙන අවම පරිසර හානියක් වෙන විදිහට කල්පනා කරන ඔබේ පාසල ගොඩනගන්නේ හරිත සංකල්පයට දාලාද උත්තරේ දැන් අපි එහෙම කරගෙන යන උදාහරණයක් විදිහට කියන්න බලන්න උදාහරණයක් ඒකේ ලෝහ අපිටම ලී ජනෙල් සහ බාල්ක පද්ධති වෙනුවට ඒක ලෝහ වර්ග පාවිච්චි කරනවා ලෝහ භාගතර වනාන්තරයක විතර ගස් කපන්න ඕන වාගේ ඉස්කෝලේ වහල ගොඩනැගිලි ටික හදන්නේ නැහැ ජනල් දොරවල් ටික හදන්නේ නැහැ ඩෙස්ක් බංකු හදන්නේ නැහැ වනාන්තරයක ගස් කපන්න ඒක නවත්තලා අපි කරනවා මෙහෙම කොහොම කරන්නේ මේ ලෝහ වලින් යකඩ බාල්ක දාන්න ඇලුමිනියම් ජනල් දොරවල් දාන්න
යකඩ වලින් හදාපු ඩිස් බංකු දීලා එක ලෑලි කෑල්ලක් විතර කුරට ගන්න. එහෙම නේද දැන් කළා තියෙන්නේ? එතන හරිත සංකල්පේ නැද්ද? තියෙනවා. මොකද ඒ කරන්නේ පරිසරයට අවම හානියක් වෙන විදියට සේවා සපයන ආයතනයක් නිර්මාණය කරනවා. හරිත සංකල්ප. හරිද? ඉතින් එහෙමනම් ඔන්න හරිත සංකල්පය ලෙස හැඳින්වෙන්නේ. නිවසේදී කොම්පෝස්ට් සාදන්න එය කළ සනාථ කළ බවට සාක්ෂියක් ඉදිරිපත් කරන්න. දැන් ඔයා කොම්පෝස්ට් හදුවයි කියලා බෑ. අපි කියන එක සාක්ෂියක් ඉදිරිපත් කරන්න. අපි කොම්පෝස්ට් හදන්න කියලා නිකන් බලන් ඉන්නේ නැහැ. ඔයා ඉතින් කොම්පෝස්ට් හදලා හදන ක්‍රමය අපි කියා දෙනවා. කියා දීලා ඊට පස්සේ ඔය හැදුවම ගෙදර දෙමාපියන්ගෙන් අසනක් අරන් ඉන්නවා ලිපියක් ලියලා. ඊට පස්සේ කියනවා රසායනික පොහොර භාවිතය නිසා මිනිසා දරුණු අර්බුදයකට මුහුණ පා ඇත. ඒ මගහරවා ගැනීම සඳහා කාබනික පොහොර භාවිතයේ වැදගත්කම දැක්වෙන මෙයින් උචිත පෝස්ටරයක් නිර්මාණය කරන්න. නේද? කාබනික පොහොර භාවිතයේ වැදගත්කම පෙන්නලා පෝස්ටර් එකක් අඳින්න. ඊළඟට බලන්න. පලිබෝධකයන් මර්ධනය සඳහා කළ හැකි සාම්ප්‍රදායික ක්‍රම මෙයින් රචනයක් ලියන්න. පලිබෝධකයන් මර්ධනයට යොදාගත හැකි සාම්ප්‍රදායික ක්‍රම මෙයින් රචනයක් ලියන්න. දැන් උදාහරණයක් විදිහට ළමයි දැන් අපි දන්න විදිහට නම් පරිබෝධකින් මර්ධනය කරනත් මොකද කරන්නේ? කෘමිනාශක කෘමිනාශක ගන්නවනේ. කෘමිනාශක පුළුවන් තරම් පාවිච්චි කරනවා. කෘමිනාශක භාවිතා කරාම එක මැස්සෙක්වත් එක අපිටම කෘමියෙක්වත් ওই ගස් වලට එන්නේ නැහැ. පළදාවට හානි කරන්නේ නැහැ. ඒතකොට ඉස්සර හේන් ගොවි දැන කර මිනිස්සුත් කෘමිනාශක ගැහුවද? උත්තරේ නැහැ. ඒගොල්ලෝ ආහාර භෝග නිපදෙව්වේ නැද්ද? නිපදෙව්වා. එළවලු හැදුවේ නැද්ද? හැදුවා. ධාන්‍ය වර්ග හැදුවේ නැද්ද? හැදුවා. එතකොට ඒගොල්ලෝ මොකක්ද ඒකට කරේ? හරිද? එතකොට මේ අපි උත්සාහ කරන්නේ හැමතිස්සෙම සාම්ප්‍රදායික කියන්නේ දැන් උදාහරණයක් මම කියන්නම්. කෘමීන් එනකොට කෘමීන් එන්නේ ඉස්සෙල්ලා කියමුකෝ. වගාව කරයින් පස්සේ ඒ වගා බිමේ පහන් පැලක් හදන ඉස්සර මිනිස්සු. වගා බිමේ පහන් පැලක් හදන දෙවියන්ට බාරහාර වෙන්නේ. වගා පරිස්සම් කරන්න කියලා නැහැනේ. පහන් පැලක් හැදුවාම රැයට ගිහින් හැන්දෑවට පත්තු කරලා එනවා. ටිකක් රැය තිස්සේ මේක පත්තු වෙනවා. ඒ පහන පත්තු වෙනවා. පහන පත්තු වෙනකොට මොකද වෙන්නේ? කෘමීන් හරි ආසය ආලෝකයට. ඒ වගා වෙන කෘමීන් ටික ඇවිල්ලා අර පහන්ට වහනවා. පහන්ට මොකද වෙන්නේ? මොකද චිටි ගාලා පත්තු වෙනවා. පත්තු වුණාම ඊළඟ දවසේ යනකොට වගාවට හානි කරන උන් ඔක්කොම මන්න පිච්චිලා ඉනවද? දවස් ගානාවක් ওই වගාව තුල අපි පහන් පැල පත්තු කරනවා. අන්න එහෙනම් කාටවත් හානි කර නැහැනේ. පරිබෝධකේ ඉවර වෙනවා. එහෙම නැත්නම් මොකද්ද අපි කරන්නේ? මේ අර කුඹුරේ තැන් තැන් වල ඉන්නක් හිටවන ඉන්නේ පොල්ලෙල්ලක් නවන. හරිද? මොකද වෙන්නේ? මෙහෙම කණුවක් හිටවන කුඹුරේ තැන් තැන් වල ලීයක් හිටවන මේක පොල්ලෙල්ලක් නවනවා. මේ කාටේ ෂීට් එකක් හදලා දුන්නේ. කුරුල්ලොන්ට වාඩි වෙන්නේ. කුරුල්ලොන්ට වාඩි වෙන්නේ කුඹුරේ ආරක්ෂා දැනක් තැන් තැන් වල හදනවා. අපි ලියක් දෙන්න ඔහොම එකක් හයි කරනවා. ඒ පාර කෘමිභක්ෂක කුරුල්ලෝ ඇවිල්ලා ඔගේ වාඩි වෙනවා නේ. කෘමිභක්ෂක කුරුල්ලෝ ඇවිල්ලා ඔගේ වාඩිලා අර වගාවට හානි කරන කෘමීන් අහුලගෙන යනවා. බලන්න අපි හිමින් සැරේ කාටවත් වැඩි හානියක් නොකර අපේ භෝග වගාවන් ආරක්ෂා කරගන්න අපි කරන දේවල්. ඉස්සර මිනිස්සු මෑ කරල් වගේ ඒවා හිටෙව්වහම ඒවට ගෙදර ලිපේ තියෙන අලු ටික ගිනින් උදේ පාන්දර හිමින් සැරේ ඉහිනවා. උදේ පාන්දර මේ මෑවැල් වලට ඉහිනවා. මොකද හේතුව? චූටි කෘමීන් ඇවිල්ලා ඒවට හානි කර වෙනවා. ඒ නිසා අර පින්නේදීම පින්නත් එක්කම ඉස්සාම ඒ අර අලු ටික ඒ වැලට අල්ල ගන්නවා. ඇලෙනවා. ඇලුනහම අර කෘමීන්ට ඒක විසයි. ඒ නිසා එයා එතෙන්ට එන්නේ නැහැ. ඒක නිසා අපිට ස්වභාවිකව අපි කියනවා අපිට හානි කර නොවන ක්‍රම භාවිතා කරන්න පුළුවන් සාම්ප්‍රදායික. හරිද? සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන්න පුළුවන්. පලිබෝධ මර්ධනය සඳහා සාම්ප්‍රදායික ක්‍රම කියන්නේ නොවා. හරිද? ඊළඟ තමයි පමනක් කරලා දාස්පෙතියා මල්. දාස්පෙති මල් දාස් මල් මෙහෙම පොඩි කරාම 아무තු ගඳක් එනව නේද? පැය ගානක් එනකන් අතේ ඒ ගඳ තියෙන දාස් මල් නේ පොඩි කරාම. ආන්නේ ඒ වගේ ශාක වර්ග අපි මේ වගා බිමේ හිටවනවා. ඒවට කෘමීනුත් කැමති නැහැ.
ඒ ශාක වල කෘමීනුත් කැමති නැහැ. ඒක නිසා කෘමීන් එන්නේ නැහැ වගාවට. හරිද? කෘමීන් වගාවට එන්නේ නැහැ. ඒ වගේ කෘමී විකර්ෂක භෝග. මේ කෘමී විකර්ෂක ශාක වර්ග වගාව තුල ඇති කරලා තියෙනවා. ඊළඟ එක බලමු. අපි යන්නේ මේ අතීත ජනයා භාවිතා කළ කළමනාකරන උපක්‍රම මොනවාදයි පින්තූර එකතුවක් සකස් කරන්න. අතීත ජනයා භාවිතා කළ ජල කළමනාකරණය. ඒතකොට ඒක අමුතුවෙන් කියන්න ඕනේ ඒක ගැන බොහොම ලස්සන ලිපියක් තියෙනවා. ඔයාගේ පොතේ. හරිද? ඒ තැන පෙරලන්න පිටු අංක 46 පෙරලන්න. පිටු අංක 46. ඒකේ තියෙනවා අහසින් වැටෙන එක්දිය බිඳක්වත් ට්‍රෝජන් නොගෙන මූදර ගලා යාමට ඉඩ නොදෙමු යනුවෙන් පෙරදා මහා පරාක්‍රම බාහු රජතුමා විසින් සදාන් කර ඇත. එමගින් පෙන්වා ඇත්තේ ජල කළමනාකරණයේ වැදගත්කමයි. ජල කළමනාකරණය මොකද කළමනාකරණය? යහපත් වූ අරමුණක් පෙරදරි කරගෙන යම් ක්‍රියාදාමයක් සකස් කිරීම තමයි කළමනාකරණයේ ලක්ෂණය. දැන් අහසින් වැටෙන දිය බිඳක්වත් මූදර යන නොදී අපි ඒවෙන් ප්‍රයෝජන ගන්න කියන අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන විදිහට දීර්ඝ ක්‍රියාවලියක් සකස් කළ ඒක ක්‍රියාත්මක කිරීම තමයි කළමනාකරණය. යම් යහපත් වූ අරමුණක් ඉටු කර ගැනීමට සුදුසු ක්‍රියාදාමයක් නිර්මාණය කර ඒ ක්‍රියාත්මක කිරීම කළමනාකරණය. දැන් පාසල් කළමනාකරණය කියලා තියෙන එක. මොකද පුතේ පාසල් කළමනාකරණය කියන්නේ? පාසල් කළමනාකරණය කියලා කියන්නේ පාසලේ බලාපොරොත්තු සමාජයේ බලාපොරොත්තු වෙන අරමුණු තියෙනවා පුතේ. පාසලෙන් සමාජයේ බලාපොරොත්තු වෙන අරමුණක් තියෙනවා. මොකක්ද අරමුණ? පළවෙනි එක අපි ගනිමු ලේසිම එක. සමාජයට වැඩදායි යහපත් පුරවැසියන් බිහි කිරීම. ඔක තමයි අපේ පළවෙනි අරමුණ තියෙන්නේ. පරමාර්ථයක් කියලා තියෙන ඕක. දැන් ඒතකොට පාසල පෙළගස්සන්න ඕන. පාසලේ සෑම ක්‍රියාදාමයක්ම පෙළගස්සන්න ඕන. අන්න ඒ පුද්ගලයා සමාජයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒක තමයි ඒ ක්‍රියාදාමයේ සකස් කළේ. ඒ ක්‍රියාදාමයේ සකස් කරලා වැඩක් නැහැ. ඒක දියත් කරන්න. ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරවන්න ඕන. නේද? ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කිරීමට පාසල තුල තියෙනවා ක්‍රියාකාරකම් අනුපිළිවෙල. විදුහල්පතිවරයාගේ සිට ළමයා දක්වා. එක්ක දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සිට ළමයා දක්වා ක්‍රියාදාමයක් තියෙනවා. ඒක යහපත් ලෙස ක්‍රියාත්මක කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. හරිද? යහපත් අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහා නිසි ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරමින් ඒ ක්‍රියාත්මක කිරීම. නිසි ක්‍රියාපිළිවෙලක් යටතේ ඒ ක්‍රියාත්මක කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. පාසල් කළමනාකරණය. අපි හිතමු කෘෂි කාර්මික කළමනාකරණය. ජල කළමනාකරණය. දැන් මෙන්න යහපත් අරමුණ මේ තියෙන්නේ. අහසින් වැටෙන දිකදී බිඳක්වත් ට්‍රෝජන් නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙන්න. මේ අරමුණ යටතේ අපි කොහොමද කළමනාකරණය? නිකන් ඔය කීකින්ද වැඩ නැහැ. අපේ මිනිස්සු ගොඩක් කරන්නේ ওই දේවල් කිය. එදා රජවරු මොකද්ද කරේ? කිය හිටියේ නෑනේ. කියන ගමන් එතෙන්ට අපි ක්‍රියාදාමයක් ඇදුවා. නේද? වාරි තාක්ෂණේ ටිකෙන් ටික ලෝකයේ මවිත කරන තත්ත්වයට නිර්මාණය කරා. අපේ තියෙන ආදර්ශ පාඩේ විතරයි. මේ වගේ ලොකු වාක්‍ය තියෙනවා. වැඩ නැහැ. නමුත් එදා රජවරු මොකද්ද කරේ? මේ ගම නිර්මාණය කරේ. නේද? මේ වැව මූලික කරගෙන කෘෂි පද්ධතිය නිර්මාණය කරේ. ගොවිපළවල් ටික හැදුවේ වැව මූලික කරගෙන. හරිද? ඒ මිනිසුන්ට ඊට පස්සේ යහපත් සාර ධර්ම කියා දෙන්න පන්සල හැදුවේ වැව මූලික කරගෙන. එතකොට ජලය මත තමයි සමාජයෙන් සමස්ත සමාජයෙන් පවතින්නේ. එතන ජලය කළමනාකරණය කිරීම කොයිතරම් නිකම් මේ වතුර වලක් හදන එක නෙමෙයි. මුළු සමාජයම ඒ කෙරෙහි පෙළගස්සනවා.
මුළු සමාජයක්ම ගොවිතැන් කරන ගොවි මහත්තයාගේ ඉඳලා ළඟට ගම නිර්මාණය කිරීමේ ගම්මුලා දෑනියාගේ ඉඳලා ළඟට පන්සල මූලික කරගෙන ස්වාමින් වහන්සේ දක්වා මේ සමාජයේ සම්පූර්ණයෙන් වැව වටා නිර්මාණය වෙනවා. හරිද? එතකොට වැවට ජලය ඕනේ. එතකොට ජලය මත තමයි මේ සමස්ත ක්‍රියාදාමයන් පවතින්නේ. එතකොට අපිට දැන් වහින වැහි පිට එකතු වෙන වැව තුල වැවෙන් මේ සමාජයෙන් ප්‍රයෝජන ගන්න. ඒක නිසා නිකන් හරි දිය පොදක් නිකන් මූදට ගලාගෙන යන්න දෙන්නේ නැහැ. මිනිස්සු වැඩ කරනවා. හරිද? එතකොට අනේ නිසි කළමනාකරණය තුල ග්‍රාමීය සමාජයේම නිර්මාණය වුණා. හරිද? අපි දන්නවා දැන් අපිට මේ රජවරු කරපු වැවක් ප්‍රතිසංස්කරණය කරගන්නවත් බැරි තත්ත්වයක් අපි දැන් තියෙනවා. වැවක් හදන්න නෙවෙයි පුතේ වැවේ මඩ ටිකස් කරගන්න අපිට බැරි වෙලා දැන් තියෙන්නේ. ඒ තරම් ලක්ෂණ කළමනාකරණයක් අපිට සතුව තියෙනවා. මම දන්නේ ජාතියක් විදිහට අතිශය ලැජ්ජ විය යුතු තැනක තමයි අපි දැන් ඉන්නේ. මේවා මේ පුතාලත් එක්ක කතා නොකරනවා මම වැරදි ගුරුවරයෙක් විදිහට. මම අපේ අද දවසේ අඩුපාඩු කතා කරගෙන තමයි හෙට දවසේ ඔයාලට කරන්න ඕන දේ කියන්න ඕනේ. මම කරන්න ඕන දේ කියන්නේ කොහොමද? අපේ රජවරු උදාහරණට අරගෙන. අපේ රජවරු මොකද්ද කිව්වේ? මේ තියෙන පොතේ ලියලා තියෙන්නේ. ඒ මිනිස්සු කරපු දේවල් ඇඳලා තියෙන පොතේ. නේ? ඔබ දන්නෝනේ S දෙකෙන්ම දකිනවා මේ වගේ මහා සමුද්‍ර පරදන මහා විශාල දිය කඳ අපේ රට තුල නිමි වෙච්ච හැටි. ඊටාමත් ඒව දිහා බලලා පුදුම වෙනවනේ. ඉතින් ඒ වගේ මහා විශිෂ්ට පුද්ගලයෝ බිහි වෙච්ච රටවල්. ලෝකෙට අලුත් වාරිතාක්ෂර කියා දීපු රටවල්. අද වැවේ රොන් මල ටික අයින් කරගන්න බැරුව දඟලනවා. හරි. පුතේ මේ අපි වෙනස් වෙ යුතුයි කියලා පැහැදිලිව පේනවනේ. මොකද්ද අපි වැරද්දක් තියෙන තැනක් තියෙනවනේ. ඒක නිසා මම මේ ඔයාලට කියන්නේ අපි මේව ගැන ඉගෙනගෙන යහපත් දෙයක් කරමු. මේ කලමනාකරණය කරමු. ඉගෙනගෙන යහපත් දෙයක් කරන්න බලමු. මේක මම මේ පාඩම තවදුරටත් මේ ප්‍රශ්නාවලිය ඔයාලට බලන්න කියලා මේ දිගින් දිගටම පොයින්ට්ස් අතෑරෙන්නේ නැතුව මේ කියන්නේ ඒක නිසා. වැදගත් අපිට. හරි ජල කළමනාකරණය. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? කෝ ප්‍රශ්නේ අපේ මේ තියෙන අතීතයේ ජනයා භාවිතා කළ ජල කළමනාකරණ උපක්‍රම මොනවාද? පින්තූර එකතුවක් ගන්න. ඒකට ඔයා කරන්න ඕන වැව. නේ? වැව් වාරි තාක්ෂණය කොහොමද කියලා තියෙන්නේ. ඒතර මේ වගන්තික කියවන්න ඊළඟට පුළුවන් නම් 11 අච්චු පොතේ තියෙන පුතේ මේක තව දුරට විස්තර කරලා. මම හිතනවා ආට මම අනිත් විෂයන් ගැන මම එච්චරම දැනුමක් නැහැ. වෙනත් විෂය නැති ඉතිහාසයේ මේවා යටතේ මේ වැව ගැන මොකද්ද බිසෝ කොටුව ගැන සොරවුව ගැන ඊළඟට මේ මොකද්ද මේ රළපණාව ගැන වැව් විස්මත්ත ගැන පිටවාන ගැන ගොඩක් තොරතුරු ඇති. පුළුවන් නම් පුතේ ඔයාගේ රටේ ඔයාගේ උරුමේ ඒක නිසා මේව ගැන තොරතුරු හොයාගෙන කියවන්න. ඉන්ටර්නෙට් එක ආශ්‍රය කරගෙන හරි මේවා රූප සොයන්න. ඒක ක්‍රැෂ් කරන්න ඒව මොනවද කරලා තියෙන්නේ? බිසෝ කොටුව මොන වගේද? නේ ඒව මඩ තැන්පත් වෙන්නේ කොහොමද? මඩ ඉවත් කරගන්නේ කොහොමද? ඊපස්සේ ලස්සනට වතුර ටික බෙදා හරින්නේ කොහොමද? පීඩනය අරගෙන මහ විශාල ජල කඳේ පීඩනය බැලන්ස් කරගෙන කොහොමද බිසෝ කොටුව තුලින් මේ වතුර ටිකේ පීඩනය අඩු කරගෙන ඉදිරියට ගලාගෙන ගියේ කොහොමද? නැත්තම් සොරවු වැර ගමන් ගෝගා වැවේ තියෙන ජල කඳ එළියට ආවනම් මොකද්ද වෙන්නේ? ඒක නිසා මේවා තමයි අපේ ඉංජිනේරු තාක්ෂණය අපේ රටේ තිබිච්ච. අපේ රටේ තිබිච්ච ඉංජිනේරු තාක්ෂණය මේවා. අපි නොසලකා හරපු දැන් මේවා. දැන් උදාහරණයක් විදිහට අපි බලමු ක්‍රිස්තු පූර්ව ගණන් වල ආරම්භයක් ගත්ත අපේ මේ රුවන්වැලි සෑය. අපේ රටේ තියෙන විශාල ඉදිකිරීම් ශාස්ත්‍රයේ මේ හොඳ මේ අපේ තියෙන මේ පෙන්눔 කරන කැඩපතක් නේ රුවන්වැලි සෑය කිව්වහම අපේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ පිළිබඳ තිබිච්ච හැකියාව පෙරමුණු කරන හොඳ කැඩපතක්. එතකොට ඒකේ දැන් අපි හිතමු අද ওই වගේ මහා විශාල ඒ වගේ චෛත්‍යයක් ගොඩනගනව නම්
කොච්චර ඉංජිනේරුවරු ප්‍රමාණයක් වුමනා වේද? කොච්චර යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් වුමනා වේද? නේ? මහා වැඩබිමක් හදන්න වේවිනේ. ඒකට ඒවයි බැකෝ යන්ත්‍ර හරි බුල්ඩෝසර් හරි මොනවා හරි එහෙම ක්‍රේන් හරි භාවිතා කරාද මන් දන්නේ නැහැ. ඒතර ඒවා සියල්ලම ඒ බර ඔසවන සියල්ලම අපේ තාක්ෂණයෙන් කෙරෙන්නේ නැත්නම් ඉතින් අර උඩට ගඩොල් ඔසවන නිකන් කෙරෙන්නේ නැහැ නේ. ඒතර ඕකේ අර මුල් ප්ලෑන් එක ඒ හැඩතලය මේ හැඩේ ගත්ත ඉංජිනේරු කෝ මේ මුතුන් මිත්තෝනේ. ඒතර ඒගොල්ලන්ගේ උපාධිය කොයි විශ්වවිද්‍යාලයේදී අපි අහුවේ නැහැනේ කවුරුවත්. ඒක නිසා අපිට තිබුණා විශාල ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ පුදුම හැකියාවක්. වාරි කර්මාන්තේ පුදුම හැකියාවක්. හරිද? කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ පුදුම හැකියාවක්. මොන උපාධාරියද? මොන විශ්වවිද්‍යාල කෙනෙක්ද? ඒක නිසා පුතේ අපි අපේ ගැන ආඩම්බරය වෙනව වගේම අපි ඒ தත්ත්වය රැකගෙන ඉස්සරහට නොආවේ මොකද කියන එක ගැල්ලුවක් තියෙනවා. අපිට දැන් ආයෙත් ඒ தත්ත්වයට යනවත් බැරි කම මොකද්ද කියන එක තියෙනවා. ඒක නිසා මම ඔබට මතක් කරන්නේ අපි ශක්තිමත් జాතියක්. අපි කාටවත් නොදෙවෙනි වෙච්ච జాතියක්. ඒක නිසා ඔබ ඒ ඥාන තියෙන මිනිස්සේ ඒ විශිෂ්ට પરම්පරාවේ ඥාන තියෙන කෙනෙක් ඔබ. ඔබට පුළුවන් ඒ தත්ත්වයට ආපුව අපේ රටවල් හරවන්න පුළුවන්. හරිද? ඒ මුතුන් මිත්තන්ගෙන් පැවතෙන ඥාන પરම්පරාවනේ ඔබ ළඟ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට මේ විශිෂ්ටත්වය තියෙනවා. ඔබට තියෙන්නේ මේ අරමුණ දියත් කරගන්න. හොඳට ඉගෙනගෙන ඒ අරමුණට අපි රටක් විදියට පෙළ ගැහෙන එක තියෙනවා. නේද? ඒ නිසා මේ ඔබට තියෙන ලොකු වැඩ ගොඩක් ඉදිරියට. හරිනේ? ඒ සඳහා අද හොඳට ඉගෙනගෙන ශක්තිමත් වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන එකම දේ. හරි. ඊට පස්සේ බලමු. ඊළඟ දේ බලන්න. භූමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිරීම භූමි කළමනාකරණ ලෙස ඇඳ. භූමිය කියන්නේ අපේ මහ පොළව ලංකා භූමිය භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිරීම. ඒක භාවිතා කරන්න ඕන මනා කළමනාකරණයකින් යුතුව. මොකද හේතුව අපේ භූමිය මෙච්චරයි අපිට තියෙන්නේ. නමුත් මේ පුංචි රට ඇතුලේ ජනගහන වර්ධනය ඉතා වේගවත්. ජනගහනය එන්න වැඩි වෙනවා. ඒ ජනගහනය වැඩි වෙන්න මේ භූමිය බෙදා හදාගන්නේ කොහොමද? වාසස්ථාන ඒ කියන්නේ ජනාවාස සඳහා මේ භූමිය බෙදාගන්නේ කොහොමද? කර්මාන්ත සඳහා. මේ භූමිය බෙදාගන්නේ කොහොමද? කෘෂිකර්මාන්තය සඳහා. සහ අපේ රටේ වනාන්තර ඉතිරි කරගන්නේ කොහොමද? අපේ හරිත වැස්ම සඳහා. සහ අපේ රටේ ස්වභාවික පරිසරයට අයිති අපිට අයිති උරුමයක් වෙච්ච සතා සිව්පාවට වාසස්ථාන දෙන්නේ කොහොමද? මේ පුංචි භූමිය ඇතුලේ. ඒගොල්ලොත් අපේ උරුමයන්. නේ? අලියා කොටියා දිවියා කියනකොට අපේ උරුම නෙවෙයිද? අපේ උරුමයන්. ඒගොල්ලොන්ට කොහෙද අපි වාසස්ථාන දෙන්නේ? කොහොමද ඒගොල්ලෝ රැකගන්නේ? මේ භූමි කළමනාකරණය. භූමි කළමනාකරණය නැත්තම් පුතේ අපි ඉදිරියේම අපේ සත්ත්ව සංහතිය, අපේ වනාන්තර ටික, අපේ මේ මහ පොළව විනාශ වෙලා යාවි අපේ ඇස් ඉදිරි පිටම. දැන් වෙන්නේ ඒක නෙවෙයිද? ඒක නිසා හරි පරිස්සමෙන් කරන්න ඕන මාතෘකාවක් තමයි මේ අපි ආවේ භූමි සම්පත භාවිතයේ සංවර්ධනය හා කළමනාකරණය. කොහොමද මේක කළමනාකරණය වඩාත් යහපත්ව මේක පවත්වාගෙන යන්නේ කොහොමද? හසුරව ගන්නේ කොහොමද? දැන් ඉස්සර අපේ කෘෂි කර්මාන්තදී භාවිතා වෙච්ච දේවල් ටික මෙතන කියනවා. ඔයා පිටුවන්කි පෙරලන්න 47 භූමි කළමනාකරණය කියන එක තියෙනවා. බලන්න භූමි කළමනාකරණය. හදලින් අපි 48ට යමු. මෙන්න බෑවුම් සහිත ප්‍රදේශ සංරක්ෂණය කළ යුතුයි. බෑවුම කොටන්නවත්, බෑවුම එලි කරන්නවත්, බෑවුමේ වගා කටයුතු කරන්නවත් අපි යන්නේ නැහැ. බෑවුම පරිස්සම් කරගන්න ඕනේ. නැත්තම් බෑවුම තමයි ගලවගෙන පහළට එන්නේ. බෑවුම් අධික කඳු ප්‍රදේශ වගා කටයුතු සඳහා භාවිතය අනතුරුදායකයි.
අධික වර්ෂාවකින් දරාගත නොහැකි ජල ධාරිතාවයක් කෙටි කාලයක් තුළ පවතින පත්වීමේදී කඳු නාය යාමට ලක් වෙනවා. අද කළමනාකරණය කිරීමේදී අවධානය යොමු කරපු ස්ථාන. හරිද? එතන වගා භූමිය තුළ අතුරු භෝග වගා කිරීමෙන් භූමිය උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. මේව ගැන කල්පනා කරන්න කියලා කියන්නේ. ජල පෝෂක ප්‍රදේශ වගා කර සඳහා යොදා නොගත යුතුයි. වගා කරන්නත් ඕන භූමි කළමනාකරණය කරන්නත් ඕන මොන වගේද? මෙන්න මේ වගේ ජල පෝෂක ප්‍රදේශات පරිස්සම් කරන්න. නැත්නම් වතුර නැතුව වගා කරන්න කොහොමද? පොළවේ වතුර ටික ආරක්ෂාවෙන් ජල පෝෂක ප්‍රදේශ පවත්වාගෙන යන්න. හරිද? ඊළඟට යොදා ගන්න වගාවට අමතරව අතුරු භෝගා හිටවන්න ඕනේ. පසෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. දැන් උදාහරණයක් පොල් වගාවක් තියෙන තැනක අපි දැකලා තියෙනවා පොල් වගාවට යටින් අන්නාසි වගා කරලා. නේ? පොල් වගාව තියෙන තැනක ඊට යටින් තවත් අතුරු භෝග වගා කරලා තියෙනවා විවිධාකාර විදිහට ඒකට අදාළ විදිහට. මේ ඊළඟට බලන්න. භූමියක පාංශු සාධකවල ගුණාත්මක බව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට පහත ක්‍රම අනුගමනය කරනු ලැබේ. කෘෂිකර්මාන් සුසු පාංශු වයනයක් ඇති කිරීම. ජලය හා වාතය හොඳින් පවත්වා පාංශු ව්‍යුහය වැඩි දියුණු කිරීම. ජලයයි වාතය හොඳින් දැක ගන්න පුතේ කොම්පෝස්ට් වගේ ශාක කොටස් පසට එකතු කරන්න ඕනේ. භූමියේ යහපත් ජල වහන පද්ධතියක් සකස් කර ගැනීම. කාණු යොදලා හිමින්සරේ ජලය පොළොවට උරා ගන්න ගමන් හිමින්සරේ වැඩි ජලය විතරක් ගලාගෙන යන්නේ. ඒ පද්ධතිය නිර්මාණය කරන්න ඕනේ. ඊළඟට කාබනික පොහොර යෙදීම මගින් පසේ ගුණාත්මක බව ඉහළ නංවන්න. වැඩි නෙමෙයි දැන් අපි දැකලා තියෙනවා. අර පුතේ මේ අර මේ වී මෝලෙන් අයින් කරන 10ක් 10 බාගෙට පුච්චනවා. අලු වෙනකන් නෙමෙයි අඟුරු වෙනකන් විතරයි. ඒව පසත් එක කවලම් කරලා තමයි ඔය එළවලු භෝගේ ගොඩක් අය වගා කරන්නේ. පැලතවම් කරද්දිත් ඒක ගන්නවා. ඒ කාබනික අර මොනවද මේ බාගෙට පිච්චිච්ච අඟුරු බවට පත් වෙන්නේ. අලු නෙවෙයි අඟුරු වෙච්ච 10ක් කුඩු පසත් එක කවලම් කරාම හොඳ ජලය රැඳෙනවා පුතේ. දැන් ඒ පස බුරුල් වෙන නිසා ඒ අතරින් ලස්සන මුල් ගමන් කරනවා. පාංශු වාතය රැඳෙනවා. ඒ වගේ පහසු ක්‍රම තියෙනවා මේ පස සකස් කරන්න කිරීමෙන්. ඊළඟට භූමියේ හැමතැනටම එකම භෝගය හරියන්නේ නැහැ. ඒ භූමියේ ස්වභාවය අනුව සුදුසු තැන් වල සුදුසු භෝග වගා කිරීම. මේ පස නැත්තම් භූමිය මේ යහපත් ලෙස කළමනාකරණය කර ගැනීම තමයි මෙතෙන්දි මේ බලාපොරොත්තු වෙන දේ. ඊළඟට ඊට පහලින් තියෙනවා මේ රූපයට පහලින් තිරසාර කෘෂිකාර්මික භූමි කළමනාකරණයේ තුලින් අත්පත් කරගත හැකි වාසි. දැන් බලන්න මේ අපේ ප්‍රශ්න වලට අපි ආපහු ගිහිල්ලෙමු. කෘෂිකාර්මික භූමි කළමනාකරණය කිරීමෙන් ලැබෙන වාසි මොනවාද? අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි මේ කියවන්නේ. කෘෂිකාර්මික භූමි කළමනාකරණය කරගත්තා මේ විදිහට හොඳින් භූමිය කළමනාකරණය කරගත්තාම ලැබෙන වාසි මොනවද? දෙක එක නිෂ්පාදන ඵලදායීතාවය වැඩි දියුණුවයි. නිෂ්පාදනය ගොඩක් ඵලදායී වෙනවා. ඵලදාව හොඳින් ලබා ගන්න පුළුවන් භූමිය කළමනාකරණය කරන්න. හරිද? දැන් නිෂ්පාදන අවදානම අඩු වීම. ඒ කියන්නේ හොඳින් ඵලදාව නිසි ආකාරයෙන් ලැබෙනවා. ඊළඟට ස්වභාවික සම්පත් වල සහ පසේ ජලයේ ගුණාත්මක බව ඉහළ නංවන්න පුළුවන්. ආර්ථික වටිනාකම වැඩි දියුණු වීම, ආපදා අවම වීම, පරිසරය සිදුවන හානි අවම වීම. වගාවන් නිසා පරිසරයට වෙන හානි අඩු කර ගන්න පුළුවන්. පස කළමනාකරණය කිරීම තුලින්. වුමනා වෙලාවට පසට කොම්පෝස්ට් භාවිතා කරලා, ජල වහන පරිවර්තන පද්ධතිය හොඳින් සකස් කරලා, පස බුරුල් කරලා, ඊළඟට මේ පසේ හැටියට වුමනා භෝග වගා කරලා, ඒ කිරීම තුලින් ලබා ගන්න පුළුවන් වාසි ටික තමයි මේ තියෙන්නේ. හරිද? ඊළඟ එක බලමු. මිශ්‍ර භෝග වගාව සහ ශස්‍ය මාරු ක්‍රමය අතර වෙනස සඳහන් කරන්න. අපි යමු මෙන්න මේ වගුවට 49 වගුව බලන්න. ඒ වගුවේ තියෙන භෝග වගා ක්‍රම කීපයක්. එකක් මිශ්‍ර භෝග වගා. දෙවෙනි එක මොකද්ද බලන්න. දෙවෙනි එක මොකක්ද තියෙන්නේ? ශස්‍ය මාරු ක්‍රමය. තුන්වෙනි එක මොකක්ද තියෙන්නේ? ජෛව තාක්ෂණය මගින් වැඩි දියුණු කළ භෝග වගාව. එහෙමනේ තියෙන්නේ. එතකොට මේ අපේ රටේ මීට පෙර සහ දැනට ක්‍රියාත්මක වෙන මේ වඩා ඵලදායී ක්‍රම කීපයක් මේ තියෙන්නේ. එක මිශ්‍ර භෝග වගාව. මිශ්‍ර භෝග වගාව කියුවාම
දැන් අපි හිතමු මේ එකම වගා බිමේ විවිධ භෝග වර්ග කීපයක් තියෙනවා. අපි හිතමු වැටවල් වලට මුරුංග ගස් හිටවල. ඒ පාර ඒ මුරුංග ගස් ටිකත් එක්ක යාවෙන්නේ වැලක් හරි ගස්සලා මෑ වැල් ටික ඒකට යවලා. ඊළඟට මේ අපි හිතමු මේ ගස්වල උස ගස්වල හෙවණ වැටෙන හරි හෙවණට ඔරොත්තු දෙන භෝගයක් වගා කරනවා. වත්තේ මැද හරි වඩාත් හොඳින් සූර්යතාපය ලැබෙන හරි වැඩිපුර සූර්යතාපයට ඔරොත්තු දෙන ශාක වර්ග වගා කරනවා. ඒතර එකම වගා බිමක හැම දෙයක්ම වැවෙනවා. පලා జాතියක් වැවෙනවා. හරිද? පලා වර්ගෙත් වැවෙනවා. මේ ධාන්‍ය වර්ගෙත් හැදෙනවා. එළවලු භෝගෙත් වැඩෙනවා. හැම දෙයක්ම එකම ගෙවත්තකින් ලබා ගන්න පුළුවන්. පමණක් වෙලාවට ඔබේ ගෙවත්ත එහෙම වගා කරලා තියෙන්න පුළුවන්. අල වර්ගයක් තියෙනවා, එළවලු වර්ගයක් තියෙනවා, පලා වර්ගයක් තියෙනවා. මේ සියල්ලම එකම වගාවක තියෙනවා. අන්න මිශ්‍ර භෝග. මිශ්‍ර භෝග වගාව. හරිද? බලන්න එකම බිම් කඩක් තුල එක් ප්‍රධාන භෝගයක් සමග තවත් භෝග එකක් හෝ කීපයක් වගා කිරීම මිශ්‍ර භෝග වගාවක් ලෙස හැඳින්වේ. මේ තුලින් ප්‍රතිලාභ ගණනාවක් ලබාගත හැකිය. මොනවද ප්‍රතිලාභ? තුලනාත්මකව පසෙන් පෝෂක ලබා ගැනීම සිදුවෙන සහ පස ගුණාත්මක බව ආරක්ෂා කරන විවිධ වර්ගයේ භෝග නිසා වල්පැලෑටි වර්ධනය හා කෘමි පරිබෝධක හානිය වැළැක්වෙනවා. දැන් උදාහරණ එකම භෝගයක් වගා කරා නම් ඒ වගාවට සඳහා හානිකර කෘමියට හරි පහසුවෙන් ඒ ආහාරම දිගට ගන්න පුළුවන්. දැන් මිශ්‍ර භෝගයක් වුණාම එක ගහක් තියෙනවා මෙතන ඒ જાතිය අනිත් ගහ වලින් තා ටිකක් යට. එක්ක ඒ જાතියෙන් ශාක ප්‍රමාණය අඩුයි. තව ශාක ටිකක් තමයි ඊළඟට තියෙන්නේ. ඒතර එයාට හානි කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. දැන් අපි එකම જાතිය වගාවක් ඇති කරනකොට මොකද කරන්නේ? එයාට යායම විනාශ කරන්න පුළුවන්. මෙහෙම මිශ්‍ර භෝග වගාවකදී එක භෝගයකට හානි කරද්දී අනිත් භෝගයාගේ ආහාරය නෙවෙයි. සායික ආරක්ෂා වෙනවා. හරි යාගේ ව්‍යාප්තියත් අඩු වෙනවා. එකම જાතිය ටිකයිනේ තියෙන්නේ. ගොඩක් නැහැ. සා කෘමි පරිබෝධ හානිය අවම වෙනවා. හිතකර කාලගුණ අහිතකර කාලගුණ තත්ත්වවල ඔලොත් දෙමින් ශාක අතර රෝග මර්ධනය කරයි. සමස්ත අස්වැන්න වර්ධනය කරයි. වැඩි අස්වැන්න ලබා දෙන නව ප්‍රභේද භාවිතා කිරීමෙන් සීමිත සම්පත්තිය උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ශස්්‍ය මාරුව කියන්නේ ඊට වෙනස් එකක්. ශස්්‍ය මාරුව කියලා කියන්නේ භෝග වර්ග හතරක් මෙතෙන්දි කියනවා. භෝග වර්ග හතරක්. මොන බලන්න. ශස්්‍ය මාරු ක්‍රමේදී එක වතාවට එක જાතිය හිටවන්නේ. හැබැයි ඒක එක ප්‍රභේදයක්. මොන බලන්න මේකේ හැටි. මෙහිදී ධාන්‍ය භෝගයක්. එක වෙලාවකදී ධාන්‍ය භෝගයක් වගා කරනවා. අපි හිතමු ධාන්‍ය භෝගයක්. මොනවද ධාන්‍ය භෝගයක් කියනකොට? වී වගා කරා. හරිද? මොනවද වගා කරේ? කුඹුරේ වී වගා කරා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට වී වගා කරන්නේ නැහැ ඊළඟ කන්නේ. එකවර වී වගා කරන්නේ. දැන් වී ටික තියෙනවා අටුවේ වී ටික තියෙනවා ගෙදරට. තව අපි හිතමු තව කන්නයකටත් උමනා වී ටික ගෙදර තියෙනවා. ඒ කාලේ ගෙවා ගන්න පුළුවන්. දැන් අපිට මොනවද කරන්න තියෙන්නේ? ඒ වගා බිමේ රනිල භෝග වගා කරමු රනිල භෝග. මුං ඇට කවුපි පරිප්පු කඩල නේද? ඒ වගේ රනිල භෝග ශාක වගා කරනවා. මේ කවුපි කඩල සෝයා මුං මෑ බෝංචි වගේ දේවල් අපි කියන රනිල භෝග කියනවා. රනිල භෝග වගා කරනවා. පස නයිට්‍රජන් වලින් පොහොසත් වෙනවා. හරිද? රනිල භෝග වගා කරනවා. ඊළඟට මොකද කරන්නේ? අල භෝග වගා කරනවා. දැන් උඩින් පළදාව ලැබෙනව නෙවෙයි යටින් පළදාව ලැබෙන අල වර්ග වගා කරනවා ඊළඟට. ඒතර එක එක පසේ එක ස්තර වලින් තමයි මේ ප්‍රයෝජන ගන්න. රනිල භෝග වගා කරනවා ඊට පස්සේ අල භෝග වගා කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එළවලු භෝග වගා කරනවා ඊට පස්සේ. එළවලු භෝග වගා කරනවා ඊළඟට. يعني ඒ වගේ එළවලු වර්ග වගා කරනවා. ඊට පස්සේ මොනවාද? අල වර්ග වගා කරනවා. ඊට පස්සේ රනිල භෝග වගා කරනවා. දැන් ධාන්‍ය වර්ග වගා කරනවා. බලන්න මිනිස්සු මේ ශස්්‍ය මාරුව කියන එක අපූර්වවට පස පරිස්සම් කරයි. පසේ විවිධ ස්තර වලින් ප්‍රයෝජන අරගෙන පසෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. පස ඒ වගේම නඩත්තු කරමින් මේ අල හිටෙවනම් පස තුලින්නේ පෝෂණ ලබා ගත්තේ. ඒතර ආපු අල වර්ග හිටෙවම කොහෙන්ද? පස නිසරු වෙනවනේ. ආපු සාර්ථක වෙන්නේ නැහැනේ. පළදාව අඩු වෙනවා.
නිසා එතෙන්ට වෙනත් භෝගයක් වගා නැහැ එළවලු වර්ග වගා. නේ? එහෙම. ධාන්‍ය වගා කරපු දෙන ආපහු ධාන්‍ය වගා කරන්නේ නැහැ. රැල්ල භෝගයක්. පස සංරක්ෂණයක් වෙනවා. පස පෝෂණයක් වෙනවා. අපේ පළදාවත් හොඳින් ලැබෙනවා. නේ? ඒ නිසා අපි කියන පුතේ මේ ක්‍රමේ තමයි වඩා සාර්ථක ක්‍රමයක් විදිහට අපි ඒ කාලේ දැක්කේ. ඊළඟ ජෛව තාක්ෂණය මගින් වැඩි දියුණු භෝග වගා කරන්න පුළුවන්. ජෛව තාක්ෂණය යොදාගෙන ශාක වැඩි දියුණු කිරීමේදී නියඟයට ඔරොත්තු දීම සඳහා පරිබෝධ හානි වලට ඔරොත්තු දීම සඳහා පෝෂණ ගුණයෙන් හා රසයේ වැඩි දියුණු කරපු භෝග වර්ග අපිට වගා කරන්න පුළුවන්. උදාහරණයක් තමයි දෙමුහුම් කිරීම මගින් ඒ කියන්නේ මුහුම් කිරීමෙන් ලබාගත් දියුණු ශාක ප්‍රභේද වගා කරන්න පුළුවන්. හානි කරන ගුල්ලන් විශේෂ වලට ප්‍රතිරෝධී බඩිරිගු නිෂ්පාදනය කිරීම. ඒ බඩිරිගු වලට ගුල්ලෝ ගහන්නේ නැහැ. ගුල්ලොන්ට ප්‍රතිරෝධී බඩිරිගු වර්ග. මේ මුහුම් කරලා ලබාගත් උසස් පළදාවල් ලබා දෙන භෝග වර්ග. ඊළඟට පලිබෝධ සඳහා ඔරොත්තු දෙන බී ප්‍රභේද. කෘමීන් වහන්නේ නැහැ බී වලට. කෘමිනාශක ගහන්න අවශ්‍ය නැහැ. කෘමීන්ට ප්‍රතිරෝධී බී ප්‍රභේද මිනිසුන්ට හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් අපි කෙලින්ම කියනවා කෘමිනාශක ගෙන්නන්නේ නැහැ. කෘමිනාශක ගෙන්නන්නේ නැතේ කිව්වම ඉතින් මිනිස්සු අහන්නේ මොකද අපි මේ ගොයම ඔක්කොම සත්තු බොනවා. කීඩාව පැලමැක්ක නේ ගොප්පණු පුරුක් පණු ඔය වගේ උන් ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? අවුල් විස කරන්නේ. එතකොට එහෙමනම් අපිට පුළුවන් නම් වේලාසනෙන් ඒ පලිබෝධකීන්ට ප්‍රතිරෝධී වී වර්ග මිනිස්සු හඳුන්වලා දෙන්න. පලිබෝධකීන්ට ප්‍රතිරෝධී වී වර්ග හඳුන්වලා දීලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ අවශ්‍ය නැහැ කොහොමද කෘමිනාශක ඕනේ නැහැ. හරිද? කෘමිනාශක ඕනේ නැහැ. ඒ තත්ත්වෙට මිනිස්සු පෙළගස්සන්නේ. වගාව පෙළගස්සලා වුණ අපි මේ දේ නවත්තන්න. හරිද? ඊළඟට විටමින් A අඩංගු රන් සහල් ප්‍රතිවින්න. එහෙනම් හාල් විතර නෙවෙයි හාල් වල විටමින් A තියෙනවා. ඒ විටමින් A ආහාර වලට ආවේ කොහොමද? කැරට් ශාකයේ විටමින් A තියෙනවානේ. ඒ විටමින් A ලබා දෙන ජානය සහල් වලට බද්ධ කරලා. කැරට් ශාකයෙන් ලබාගත් විටමින් A නිෂ්පාදන අදාළ ජානය කොහෙට බද්ධ කරේ? ගොයම් ශාකයට බද්ධ කරාම V ඇටයට නැත්තම් සහල් ඇටේ තුල සහල් තුල එනවා විටමින් A ලැබෙනවා ඒක. වෙද්ද තිබුණේ කාබෝහයිඩ්‍රේට් විතරයි. දැන් විටමින් A තියෙනවා සහල් වල. ඒතර අර වැඩි දියුණු කරපු භෝග වර්ග වගා කරන්න මිනිස්සු යොමු කරන්න පුළුවන්. ඒ වගේම වැඩි අස්වැන්නක් දෙන භෝග ප්‍රභේද හඳුන්වා දීම. හරිද? ඔන්න ඔය ටික තමයි අපි සාකච්ඡා කරේ. ඊළඟට බලමු. වගාවක අස්වැන්න නිලාගත් වහාම ගුණාත්මක බව රැකෙන පරිදි ඒවා පිරිසිදු කර වර්ග කර ඇසිරීම පිරිසිදු කිරීම ඇසිරීම පසුවසන තාක්ෂණය ලෙස හැඳින්වේ. ඇසිරීම සිදු කිරීම පසුවසන තාක්ෂණය. අපේ රටේ නැතිම දෙයක් වුණත් හරියනවා. පසුවසන තාක්ෂණය කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ මම කියන්නේ මෙහෙම. අපේ රටේ විවිධ ප්‍රදේශවල තක්කාලි නිෂ්පාදනය. තක්කාලි හදනවා. තක්කාලි වගා කරලා ලබා ගන්න විශාල පළදාක්. ළමයි දැකලා ඇති මෙන්න මේ වගේ උස ලී පෙට්ටි වල දාලා තක්කාලි අසුරනවා. අසුරලා ලොරියක්ම ඊට පස්සේ මොකද කරන්නේ? ලී පෙට්ටි උඩ ලී තියලා මේක අරගෙන වෙළඳ පොළට. ලොරි එනකොට පැද්දි ගැස්සි පෙරලි ලී පෙට්ටි එහෙම වැඩි එනකොට මොකද වෙන්නේ? මෙහෙට එනකොට අර තක්කාලි ටික දැන් සෝස් හදන්න හැටි. තක්කාලි සෝස් තියෙන්නේ ගොඩක් කියලා. තක්කාලි අර පැනලා චප්ප වෙන. මෙහි ආවිත් ඊට පස්සේ වෙළඳ පොළට බෑවයින් පස්සේ මිනිසුන්ට හොඳ තක්කාලි ගෙඩියක් තැලිච්ච නැති එකක් හොයාගන්න බොහොම අමාරු. කිලෝ එකක් ගත්තොත් දෙකෙන් පංගුවක් තැලිලා. මං කියන්නේ බොරු නම් කියන්නේ. එහෙමත් වෙළඳ පොළක එහෙම හොඳ තක්කාලි තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අර පසුවස්සන තාක්ෂණය භාවිතා කරනවා. පසුවස්සන තාක්ෂණ භාවිතා කරනවා. එතකොට මේ ඔබ දැකලා ඇති පමණක් අය ප්ලාස්ටික් වලින් හදාපු
පෙට්ටි වල එකක් උඩ එකක් අසුරන්න තමයි ප්ලාස්ටික් පෙට්ටි හදලා තියෙන්නේ. ඒවා පැද්දුනාට ඇතුළ මෙහෙම දෝලනයක් විතරයි මර වගේ මහා විනාශයක් ඒක පොඩි තක්කාලි තැල්ල පොඩි වෙලා නැහැ. ඒ විදිහට ඇසුරුම් කිරීමක් තියෙනවා. දැන් තක්කාලි තෝරන්න පුළුවන්. හොඳට මිදිච්ච ඒවා භාගයක් මිදිච්ච ඒවා දැන් තාම අමු ඒවා. තෝරන්න වර්ග කරන්න පුළුවන්. වර්ග කළා අමු ඒවා නම් ටිකක් එක ගොඩේ ආවට කමන්නේ. ඉදිච්ච ටික බොහොම පරිස්සමෙන් ඇසුරුම් කටයුතු කරන්න. ඒ තුලින් අපිට පුළුවන් මෙන්න මේ කියන පසුව අස්වනු තාක්ෂණය. පසුව අස්වනු තාක්ෂණය කියන්නේ පුතේ අස්වනු නියම ක්‍රමයට නෙලා ගන්න ඕන එක. දෙක ඒවා පිරිසිදු කරන්න ඕන. වමනා කළාට ඒවයි අපිරිසිදු දේවල් දැන්පත් වෙලා තියෙන්න පුළුවන්. දූවිලි තියෙන්න පුළුවන්. ගහපු රසායනික ද්‍රව්‍ය දැන්පත් වෙලා තියෙන්න පුළුවන්. ඒවා පිරිසිදු කරන්න. හරිද? ඊට පස්සේ වර්ග කරන්න. අර මම කිව්වේ හොඳට ඉදුණු තක්කාලි, මැද මට්ටමට සාමාන්‍ය අමු තක්කාලි. ඒ වර්ග කරන්න. වර්ග කළා අසුරන්න. අසුරලා මේක පරිස්සමෙන් ප්‍රවාහණය කරන්න. එන පසු අසුන් තාක්ෂණික. ඒක ඕවා කෙරෙනවද අපේ රටේ? ඔබ දැකලා ඇති වෙළඳ පොළට ගෙනලා පතෝල කරලා ටික බාන. කොන කැඩිච්ච පතෝල කරලා හොයාගන්න එක හරිම අමාරුයි. හැම එකෙම වගේ බාගෙට ගිහලා තැයිලා පොඩි වෙලා තක්කා මෙමන පතෝල කරා. දන්නේ හිතෙන්නේ මිනිස්සු තෝරන එකනේ කරන්නේ මොකක් වෙලාවට. වෙළඳ පොලේ බඩු ගන්න ගිහින් හුඟක් වෙලාවට කරන්නේ තෝරන එකනේ. තෝරන්නේ නැතුව දැන් අපේ රටේ රට්ලු උණු හැදෙනවා. බලන්න රට්ලු උණු ගන්නලා මේ කඩවල විකුණනකොට හරියට රට්ලු උණු ගෙඩියක් හරියටම මේ කිසි අහක බලාගෙන රට්ලු උණු ටිකක් කිලෝ එකක් කිරා ගන්න පුළුවන් අවස්ථාවයි දැකලා තියෙනවා. මිනිස්සු අර එක විතර කුකුළු රෑන් රංචු අර මොන කුණු ගොඩ උසල පණුව හොයන්න වගේ මොකද කරන්නේ? අර රට්ලු උණු ගොඩ වල පෙරලා හොඳ ගෙඩියක් හොයනවා. මේකද රටේ නිෂ්පාදනය කියන්නේ. ඒත් ඔබට පේනවද අපේ රටේ තියෙන කෘෂි නිෂ්පාදනයේ විශාල ප්‍රමාණයක් සුද්ධ කර ගලව ඊට පස්සේ දවසේ විසික් කරනවා නේද? විසි කරනවා. කුණු වෙලා භාගයක් කුණු වෙලා තැලිලා. ඒතර මේකෙන් වෙන හානි ඉතා විශාලයි නිෂ්පාදකයන් යන. එහෙම නැත්නම් අතරමැදි මුදලායල කරන පාඩු ලැබී. එක්ක දැන් අපි ගෙවල් වලට ගෙනල්ලා අපි ගෙවල් වලදී විසි කරන ප්‍රමාණය. ඒක නිසා මේක මහා අපරාධයක්. එතකොට උසස් මට්ටමේ කෘෂි නිෂ්පාදනයකදී පසුවස්වනු තාක්ෂණය කියන එක ඉතා වැදගත්. හානි නොවන පරිදි අස්වනු නෙලා ගැනීම. ඊළඟට ඒවා පිරිසිදු කිරීම. ඊට පස්සේ ඒවා වර්ග කිරීම. ඊට පස්සේ ඒවා අසුරා ගැනීම. දැන් ඔයා බලන්න මම හොඳ උදාහරණයක් කියන්නම්. පිටරටින් එන ඇපල් ගෙඩියක් ගැන බලන්න. වෙන රටකින් ඉන්නේ මේ ඇපල් එන්නේ. ඇපල් ගෙඩියක් මෙහෙට එන හැටි බලන්න. පිටරටින් එන දොඩම් ගෙඩියක් එන හැටි බලන්න. නේ? ඇපල් අර පෙට්ටියේ ට්‍රේ එක වගේ තියෙන ට්‍රේ එකේ අර ඇතුළට ගිහිල්ලා ඇපල් අඩු කරන්න පුළුවන් එම්බෝස් කරපු කුටීර තියෙනවා. ඒ කුටීර වල තමයි ඇපල් තියලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු තව ට්‍රේ එකක් ඒක උඩ යන. ඒකේ තමයි ආපහු ඇපල් අඩු කරලා තියෙන්නේ. එහෙම පෙට්ටි එක දාලා ලස්සනට අසුරලා තියෙනවා. එහෙම තමයි අපේ රටවලට ඇපල් ගෙඩියක් තැලෙන්නේ නැති වෙන පොඩි වෙන තුව මෙහාට එවන්නේ. බලන්නකො හොඳට මේ වගේ වෙන ආයතනවල ඇපල් ගෙඩියක් ගත්තොත් අපිට මේක නටන්න ඕනද අරගෙන ගත්ත ගමන් හොඳ ඇපල් ගෙඩියක් ගන්න පුළුවන්. අපේ රටේ ඇඹිලි පිටියේ පැත්තේ නැත්නම් වීල් කලා පෑදෙන කර්තකොළඹ වල අඹ ගෙඩියක් මෙහෙට මොකක් වෙලාද බලන්න. අඹ ගෙඩියට මොන වෙලාද බලන්න. තැලිච්ච නැති අඹ තෝරන්න වෙලානේ. එක්ක ගිහලා කපනකොට අඹ ගෙඩිය පැත්තත් ඇවිල්ලානේ. ඒ නිසා අපි තියෙන සියලුම නිෂ්පාදන මෙතෙක්කල් මොනවාද කවුද මොනවාද මේවට කරන්නේ. අපේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තිබුණානේ. ඒකේ ගොඩක් අය පඩි ගත්තානේ. නමුත් මේවට වෙච්ච දෙයක්වත් කරපු දෙයක්වත් ඕ නැහැනේ. තාමත් එදා වගේමයි. නේ? ඒක නිසා මතක තියාගන්න පුතේ ඔයාට කරන්න තියෙන දේවල් එමටයි රට වෙනුවෙන්. ඔයා ලබන්නේ ඊළඟ මොහොතේදී ලබන රැකියාව වඩා යහපත් ලෙස කරන්න, වඩා අර්ථවත් ලෙස කරන්න මඟ පෙන්වන්න ගොඩාක් දේවල් ඔයාට තියෙනවා. රට හසුරවන්න, හරවන්න තැන් ගොඩක් තියෙනවා. හරිද? එකක් කියලා නෙවෙයි මුළු සමස්තයම වෙනස් කරන්න. සමස්තය වෙනස් කළ යුතුයි. හරිද?
අපි මේ කතා කරන අධ්‍යාපන ක්‍රමය නිවැරදිද? මේ අධ්‍යාපන ක්‍රමය හරිද? මේක අමූලික වැරදිනේ. මේ කොච්චර අධ්‍යාපනයේ ඇත්තටම ලැබිය යුතු කෙනා දැන් අධ්‍යාපන ක්‍රියාවලියේ ඉන්නවද? අධ්‍යාපන ක්‍රියාවලියේ කොච්චර අසරණ වෙච්ච උන් ඉන්නවද? අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන පුතේ ඉස්කෝලේ තුල රඳව ගන්නද එලවන්නද? මම අවස්ථා කීපයක් කියන්නම්. සාමාන්‍ය පෙළ විභාගෙ තියන්නේ මොනවටද? නේ සුදුස්සෝ ටිකක් තියාගෙන විශාල ප්‍රමාණයක් ඉස්කෝලෙන් එලවන්න නේද? සාමාන්‍ය පෙළ විභාගයට එක වතාවකට පෙනී සිටින ලංකාවේ ලක්ෂ 5ක් විතර ළමයි. එක අවුරුද්දකට ලක්ෂ 5ක් විතර. ආයි ඉස්කෝල රඳව ගන්න කීයයිද? ලක්ෂ 5න් 2 ලක්ෂයක් විතර තියාගන්න. ඒතුළු ලක්ෂ 3කෝ එලවනවනේ. ඉස්කෝලෙන් එලවනවා. ඒගොල්ලෝ මොකද ඊට පස්සේ කරන්නේ? කවුද දන්නේ? ඒගොල්ලෝ මොනව කරනවද කවුද දන්නේ? අපේ රටේ වැදගත් වටින දරුවෝ නේද අර එළියට විසින්. කවුද ඒකට ඉගෙන බැලුවේ? හරි. ඊතුරු ලක්ෂ 2ක උසස් පෙළ ලියනව නේද? කැම්පස් වලට ගන්න කීයයිද? උපරිමයේ කිව්වොත් 40000යි නේද? ලක්ෂ 2කින් 40000 කැම්පස් එකට ගන්නවා ඊතුරු ටික මොකද උනේ? ගෙදර ලිව්වනේ. ඒගොල්ලෝ මොකද උනේ? කවුද හොයන්නේ? වටින දරුවෝ නේද ගෙදර යන්නේ? වටින ළමයි කණ්ඩායමක් ගෙදර විශාල ප්‍රමාණයක් විසින්. මේකද අධ්‍යාපන ක්‍රමේ. ඉතින් මේව ඔක්කොම පුතේ වෙනස් කරන්න ඕනේ. වෙනස් විය යුතුයි. හරිද? මෙහෙම අධ්‍යාපන ක්‍රම අපේ රටවල වලට වැඩක් නැහැ. හරිද? ඉතින් මේ ඔයාලට තියෙන ගොඩක් වැඩ. ඒක නිසා හොඳට ඉගෙන ගන්න. දැන් තියෙන විදියෙන් හොඳට ඉගෙන ගන්නකො. මේ නැති දෙයට බැන බැන ඉන්නවට වඩා තියෙන දේෙන් ප්‍රයෝජන අරගෙන යමක් කරන්න බලමු අපි කට්ටිය. හරිද? ඒක ඔළුවේ තියාගන්න. මගේ විශාල කාර්යයක් රට වෙනුවෙන් ඊට දවසේ කරන්න තියෙනවා. අපි නොකරොත් මේකට කරන්න කෙනෙක් නැහැ කියන. හරි? ඊළඟට යමු අපි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. මෙන්න මෙතන තියෙන පුතේ මම මේ අර ලස්සන එළවලු වගේක් තියෙන තියෙනව නේද? භෝගාසයන ක්‍රමානුකූලව අසුර ඇති ආකාරي පේනවා තැලෙන්නේ පොඩි වෙන්නේ කැඩෙන්නේ නැතුව. කොහොම තියෙනවද අපේ රටේ කඩවල බකිය මෙහෙම තියෙනවද? මේ වගේ ලස්සන තියෙනවද? එහෙම තියෙනවා සුපර් මාකට් එකේ විතරක්. මම නම් කියන්නේ යන්නේ. නේ? එක්තරා පන්තියකට විතරක් උරුම වෙච්ච කඩවල ටිකක් තියෙනවා ලංකාවේ. වාහන පාර්කින්ග් තියෙනවා. ඒ කණ්ඩායමට විතරක් උරුම වෙච්ච කඩවල ටිකක් තියෙනවා. ඒවයි මේ මට්ටමේ තියෙනවා. කුණු වෙච්ච තැරිච්ච පොඩි වෙච්ච නැහැ. තෝරලා හරි ලස්සන තියෙනවා. හැබැයි මිල ගන්න වැඩි. මිල දෙයි මිනිස්සු බලන්නේ හොඳට බඩු දිනනවා. හරිද? ඒ මිනිස්සු පොලේ මල් අරන් යන්නේ නැහැ. හැබැයි පොලේ මෙහෙම ඇත්තෙත් නැහැ. මේ බලන්න මේ ලස්සන තියෙන හැටි. ගන්න ආසෙ තියෙන මේ ලස්සන තියෙන. කරන්නේ ඒ වගේ. මොකද්ද ඉස්සෙල්ලම කරන්න කියන්නේ? අස්සනු නෙලා ගැනීම. අස්සනු ඇසිරීම. ඊට පස්සේ ප්‍රවාහණය අසුරන්නෝ අසුරලවන ප්‍රවාහණය සහ විකිණීම. මෙතෙන් තව කැලලක් අඩුයි. පිරිසිදු කිරීම කියන කැලල නැහැ. දැන් මම උදාහරණයක් කියන්නේ කැරට් වලේ පොළවෙන් ගලවනවා. කැරට් වලේ ඉස්සෙල්ලම අසුරනවද? නෑනේ. කැරට් වලේ සුද්ධ කරන්න. සුද්ධ කරලා සෝදන්න. ඊට පස්සේ තමයි වර්ග කරලා අසුරන්න. හරි ප්‍රමාණය ගැන බලලා ලොකු ප්‍රමාණයක කැරට් වල පුංචි ප්‍රමාණයල් වර්ග කරලා අසුරලා ප්‍රවාහණය කරන්න ඕනේ ඊට පස්සේ. හරිද? මේ දින අසුර නෙලීමත් ඒවා ඇසිරීමත් ප්‍රවාහණය කිරීමත් ඊතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. හරිද? මෙන්න මේ පළවෙනි පසුවස්තුන් තාක්ෂණයට තියෙන පුතේ පළවෙනි වගන්තිය බලන්න. වගාවක අස්තුණු නෙලාගත් වහාම මොනවාද? වහාම මොනව කරන්නේ කියලා ඊළඟට කියන්නේ? ගුණාත්මක බව රැකෙන පරිදි ඒවා පිරිසිදු කරන්න පිරිසිදු හොදන්න. හොදන්නේ පමණක් ඒවා හොදන්නේ පමණක් පිරිසිදු කරන ක්‍රම තියෙනවා. ඉහ දාලා එක හරි ගැස ගන්න. වර්ග කරන්න. මම කැරට් වල ඔක්කොම එකම ගන්න දෙන්න බෑ. ප්‍රමාණයෙන් හොඳ විශාල ඒවා මධ්‍යම ප්‍රමාණ කුඩා ඒවා එහෙම වෙන් කරන්න. ඊට පස්සේ ඇසිරීම නේ ඊට
ඊට පස්සේ පරිස්සමෙන් ප්‍රවාහණය කිරීම. මේකත් මෙතෙන් දෙන්න ඕනේ. වේදන පොල් දක්වා පත් ප්‍රවේශයෙන් ප්‍රවාහණය කරනවා. ප්‍රවාහණය කරන්න බිම දාලා දෙගෙන යනවා නම් ඒතර නැහැ. ඊළඟට පිරිසුදු කරනවා කියන මඩවලක දාලා හොදන් කියනවා ඒකත් වැඩක් නැහැ. නේද? ඒ නිසා මේකේ පිළිවෙල තමයි පුතේ අස්වනු නෙලා ගැනීම, ඊට පස්සේ ඒවා පිරිසුදු කිරීම, ඊට පස්සේ ඒක වර්ග කිරීම, ඇසිරීම සහ ප්‍රවාහන. ඒකයි පසු අස්වනු තාක්ෂණික කාර්යභාරය. ඊළඟට පසු අස්වනු තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමෙන් ලැබෙන වාසි මොනවාද? අපි කියනවා එතකොට අපතේ යන කෘෂි නිෂ්පාදන ප්‍රමාණය අඩු කරගන්න. හරිද? අපතේ යන කෘෂි නිෂ්පාදන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඊළඟට උසස් ඵලදාවක් ලබා දීම තුළින් උසස් භෝග වර්ග ලබා දීම තුළින් වැඩි මුදලක් ලබා ගන්න. තරිච්ච විකුණන ගන්නට නෙවෙයි හොඳ විකුණන්නේ. දැන් අපි කියනවා උසස් ඵලදාවක් ලබා දීම තුළින් වැඩි මිලක් ලාභයක් අත් කර ගන්න පුළුවන්. නේ? ඔබ දන්නවා පොලේ බඩු විකුණන ගන්න නෙවෙයි සුපර් මාකට් එකේ බඩු විකුණන්නේ. ඒවා ටිකක් මිලයි. හැබැයි ඉතින් හොඳ බඩු තියෙනවා. නේ? පොලේ නරක ඒවා කියනවා කියන මම කියන්නේ. ඒ තෝරන්න ඕනේ. ඇයිලා පොඩි වෙලා අර මේ කොහොම ගොඩ ගහලා දී. සයෝගෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. එතකොට අන්න ඒක තමයි වාසි තියෙනවා. ඊළඟ මිනිසුන්ට උසස් මට්ටමේ භාණ්ඩ නැත්නම් ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීමේ හැකියාව. ඊළඟට ඒ වගේම අපතේ යන ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. අපතේ යන්නේ නැහනේ. හොඳ මට්ටමේ ඒවා පරිස්සමෙන් ගෙනලා තිනවා. ඒක අපතේ යන්නේ. අපතේ යන ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේම නිෂ්පාදකයට වැඩි ලාභයක් ලබා ගන්න. අපතේ යන්නේ නැහනේ. වැඩි ලාභයක් ලබා ගන්න. හරිද? එදිනදා විවිධ අවශ්‍යතා සඳහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇත. රසායන ද්‍රව්‍ය වෙනුවට භාවිතා කළ හැකි ස්වභාවික ආදේශ මොනවාද? රසායනික ද්‍රව්‍ය වෙනුවට භාවිතා කළ හැකි ස්වභාවික ආදේශ මොනවාද? එතකොට අපි අර දැන් ඉස්සෙල්ලා කිව්වේ රසායන ද්‍රව්‍ය වෙනුවට භාවිතා කරන්න පුළුවන් ආදේශක. ඒක බලන්න පිටුවන්කේ 50 බලන්න. මේ තියෙන පිටුව අංක 50නේ 51 උඩටම යන්නේ. කෘතිම රසකාරක වෙනුවට කුළුබඩු වැනි ස්වභාවික රසකාරක නිවසේදීම සාදාගෙන භාවිතා කිරීම. මොනවද දැන් කරන්න කියන්නේ? කෘතිම රසකාරක වෙනුවට අපි දානවා ගෙදර කුස්සියේ ආහාර වලට මොනවද කෘතිම රසකාරක දාන්නේ? ඊනවල වීසි කරන්න. හරිද? කුළුබඩු කහ මිරිස් 3-5 නේ ඉඟුරු ඊට පස්සේ එනසාල් සාදික්කා ඒ වගේ ස්වභාවික රසකාරක නේ නිවසේදීම සාදාගෙන පිළියෙල කිරීම භාවිත හරිද? නිවසේදීම පිළියෙල කළ භාවිතා කරන්න පුළුවන්. ඊළඟ බලමු. විෂ බීජ නාශක සඳහා අපේ පැරැන්නන් භාවිතා කළ කහදියර පිරුම් කායමෙන්දී භාවිතා කිරීම. හරිද? ළමයි දැකලා ඇති. හුඟක් වෙලාවට මිනිස්සු ඔය කහදියර ඉනවා. නේ? කහදියර භාවිතා කරන විෂ බීජ නාශකයක් විදියට. පිරුම් කායමෙන්දී විෂ බීජ නාශක ලෙස භාවිතා කිරීම. සම පැහැපත් කර ගැනීමට ආලේපන වෙළඳපොලේ ඇති පිළිකාකාරක රසදිය අඩංගු ක්‍රීම් වර්ග වෙනුවට ස්වභාවික ඖෂධීය නිපැයුම් භාවිතා කිරීම. නේද? අර මම ළමයින්ට කියන්නේ හිටිගම සුදු හඳුන් ගැන. ඒවා හැමත ඊටමත් යහපත් දේවල්. කොමාරිකාහි ඉස ගල්වන්නේ ෂැම්පු වර්ගයක් විදියට. ඒ වගේ ස්වභාවික දේවල් භාවිත කරු වෙන්න ඕන. කෘතිම දේවල් භාවිතෙන් ඉවත් කරගන්න. එතකොට අපිට පුළුවන් මෙන්න මේ தත්ත්වයට රසායනික ද්‍රව්‍ය වෙනුවට භාවිතා කළ හැකි ස්වභාවික ආදේශන. ස්වභාවික දේවල් මොනවද කියන්නේ? ඊළඟ කාර්මික ක්‍රියාවලිය නිසා හරිතාගාර වායු අධික ලෙස විමෝචනය වේ. එම தත්ත්වය මගහැරීම සඳහා කළ හැකි පිළියම් මොනවාද? කාර්මික ක්‍රියාවල හරිතාගාර වායු. පුතේ මොනවද හරිතාගාර වායු කියන්නේ? හරිතාගාර වායු කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. මම පුංචි දෙයක් කියන්නම්.
මේවා ඔයාලා තවදුරටත් බලන්න ආස දරුවෙක් නම් මම මේව කිතේ තියෙන තරක් කියන්නම්. 11 වසර දෙක පොත ගන්න. 11 වසර අච්චු පොත් දෙකක් තියෙනවානේ. ඒකේ දෙවෙනි පොත ගන්න අරගෙන අන්තිම පාඩම කියවන්න. දෙකේ පොතේ තියෙන අන්තිම පාඩම. හරිද? අන්තිම පාඩමේ මේ සියලුම දේවල් සවිස්තරාත්මකව තියෙනවා. මේ සියලුම දේවල් සවිස්තරාත්මකව තියෙනවා. හරිද? ඉතින් අපි සාකච්ඡා කරේ මේ අවසාන ප්‍රශ්න කීපෙනේ. හරිතාගාර වායු ගැන මම මේවට කිය හිටියේ. හරිතාගාර වායු මෙන්න මෙහෙම බලන්න. දැන් අපි ගත්තොත් අපේ පෘථිවිය. හරිද? අපේ මේ පෘථිවි වාසීන් විවිධාකාර වායු වර්ග මේ වායු කෝටට එකතු කරනවා. ජනගහනයේ වැඩිවීම, කාර්මීකරණය වගේ හේතු නිසා ඊළඟ හරිත වැස්ම ඉවත් කිරීම නිසා දිගින් දිගටම කාබන් ඩයොක්සයිඩ් වායු වලට විමෝචනය වැඩි කරලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය. ඒක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඔහොම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙගෙන යනවා. පාර පේනවා මම එළියනේ. ඊළඟට කැලිකසල ද්‍රව්‍ය දි รา පත් වීම නිසා ඒවයින් පිට වෙන CH4 ප්‍රමාණය මෙතේන් වායු CH4 කැලිකසල ද්‍රව්‍ය දි รา පත් වීමේදී වායු වලට පිට වෙන CH4 ප්‍රමාණය මෙතේන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වාහන ධාවනයේ වැඩිවීමත් එක්කම වායු වල නයිට්‍රජන් ඔක්සයිඩ් පිට වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නයිට්‍රජන් ඔක්සයිඩ් नाइट्रोजन डाइऑक्साइड වෙන්න පුළුවන් नाइट्रिक ऑक्साइड වෙන්න පුළුවන් नाइट्रोजन ऑक्साइड ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හරිද? नाइट्रोजन ऑक्साइड ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට ඉන්ධන දහනයේ වැඩිවීමත් එක්ක වායු වලට සල්ෆර් ඩයොක්සයිඩ් වගේ පිට වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ඔක්කොම හරිතාගාර වායු. හරිතාගාර වායු. සල්ෆර් ඩයොක්සයිඩ් SO2. දැන් වායු පේනවද? මම මේ පෘථිවියේ වැස්මක් ඇදුවා වහලක් ගහුවා වගේ. මේව තමයි හරිතාගාර වායු. මොනවද හරිතාගාර වායු? කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, ඊළඟට මෙතේන් CH4. මේ වගේ වායු වර්ග වලින් අපි මේ පෘථිවියට වහලක් ගහුවා නේද? ආවරණයක් ඇදුවා. දැන් මොකද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මෙන්න මේ. සූර්යාගෙන් එන සූර්ය තාපය පොළවට එන්නේ. සූර්ය තාපය පොළවට ඇවිල්ලා පොළව උණුසුම් වෙන්න ගන්න. ඒවා නිරන්තරයෙන් මෙතනින් පිට වෙලා යන්න ඕන මෙහෙම. ඒතර පොළව සිසිල් වෙන්න ගන්නවා. නමුත් මේ වහලේ නිසා මොකද වෙන්නේ? මේ පිට වෙන තාපයෙන් ගොඩක් හරිය මේ වියනේ වැදිලා මේ ආපස්සට එනවා. මේක වැදිලා ආපස්සට එනවා. දැන් තාපයේ පිට වෙන ප්‍රමාණයට සාපේක්ෂව ඇතුළට එන ප්‍රමාණය මොකද වෙන්නේ?
ඇතුලේ රැඳෙන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක වෙනවා. පෘථිවිය දිනෙන් දින උණුසුම් වෙනවා නේද? මෙන්න මේ පෘථිවිය උණුසුම් වීමේ ක්‍රියාවලිය තමයි හරිතාගාර ආචරණය කියලා කියන්නේ. කවුද මේක කරගත්තේ? මේක කරගත්තේ අපි විසින්මයි. වාහන ධාවනය වැඩි වුණා. කර්මාන්තශාලා ප්‍රමාණය වැඩි වුණා. ඉන්ධන දහනය වැඩි වුණා. ශාක වැස්ම අඩු වුණා. එහෙනම් අපිරිසුදු වායු වලින් හදාගත්ත වහලක් වියනක් හදාගත්තා. ඒ වියනේ තුල දැන් අපි ඉන්නකොට මේ තාප කිරණ පිට වෙලා යන්න දැන් ඉඩකඩ නැහැ. තාප කිරණ ආපහු පෘථිවියටම හැරෙනවා. ඇතුළේ උණුසුම් වෙනවා. අර ද්‍රවාසන්න හිම කඳු දිය වෙනවා. මුහුද ජල මට්ටම වැඩි වෙනවා. ඊළඟට අපි හිතමු මේ ජල ගැලීම්, ඊළඟට අපි කියමු මේ වනාන්තර ගිනි ගැනීම, ඊළඟට කුණාටු සුලිසුලන් එන්න වැඩි වුණා. මේ හේතුව නිසා එකක් නිසා ගොඩක් එක වැරද්දක් නිසා වායු දූෂණය කියන මේ වැරද්ද නිසා අපි පසුපස විශාල ස්වභාවික වෙසනයන් ගොඩක් අපි පසුපස ආවා. ඒක නිසා අපිට ලොකු අයහපතක් ලෝකේ මහ විශාල වෙසනයන් ගොඩක් දවසින් දවස අපිට වාර්තා වෙනවා. වෙනද වගේ නෙමෙයි. පුතේ උණුසුම් වැඩි වෙනවා. අපි ඉස්සර මට මතකයි අපි මේ ඉගෙනීම් රටාවට ආපු මුල් කාලේ අපේ පරිසර උෂ්ණත්වය කියලා අපි මොකක් කරලා කිව්ව සෙල්සියස් අංශ 25යි. දැන් 25 සාර්ථක නැහැ කියන කතාව. අපි 25 දකින්න බොහොම කලාතුරකින්. 25 නෙවෙයි දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. සාමාන්‍ය උෂ්ණත්වය 30ක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ උණුසුම් වීම අපිට බලපාලා තියෙනවා. හරි ලොකු බලපෑම් ගොඩක් ওই පිටිපස්සේ එනවා. හරිද? අපි ඉදිරි කතා කරනවා. මේ එහෙමනම් මෙතෙන්ද කියනවා අධික ලෙස විමෝචනය වේ. හරිතාගාර වායු අධික ලෙස විමෝචනය වේ. එම தත්ත්වය මගහැරීම සඳහා කළ හැකි පිළියම් මොනවාද? ඒකට වළක්වන්න මොනවද අහනව කරන්න පුළුවන් පිළියම්. මෙන්න තියෙනවා 52 පිටුව බලන්න ඩොට් පෙළක් තියෙනවා. හරිත ප්‍රවාහනය පවත්වාගෙන යන්න මේ වායු නිපදවීම බලක්වන්න මොකද්ද කරන්න පුළුවන් දේවල්? තනි පුද්ගල වාහනය භාවිතය අවම කරන්නලු. ඉන්ධන වැය වීම අවම හෝ ඉන්ධන වැය නොවන ප්‍රවාහන ක්‍රම ගැන කරත්තයක් හරි බයිසිකලයක් හරි පදින්නලු. ඉක්පයින් යන්නලු. හරිද? මේකෙම කියලා තියෙනෝනේ. දෙමුම් වාහන භාවිතය. ඔක් ගැන හිතලා තමයි සර් වාහනේ ගත්තේ. දෙමුම් වාහන හයිබ්‍රිඩ් වාහන ගන්න. හරිද? ඊළඟ සූර්ය කෝෂ, විදුලි කෝෂ යොදාගෙන වාහන වැනි ශක්ති ප්‍රවර්ධනය දැන් ගාක් වැඩිපුර තියෙන පුතේ මොනවාද? සූර්ය කෝෂ භාවිතා කිරීම වැඩි වෙලානේ. දැන් ඇලදොල ගංගා ඔස්සේ හෝ ප්‍රවාහන පහසුකම් සැලසීම. හරිද? හයිවේ හදන්න නැතුව ඇලදොල ගංගා දිගේ යන්නලු. මේකෙන් පුතේ කරන්න පුළුවන් දේවල් තියෙනවා, කරන්න බැරි දේවල්. පස්සේ තියෙනවා ආහාර සතුරුම අවම කිරීම. අර මං කිව්වේ එහෙන් ගෙනල්ලා පරිප්පුයි පානුයි කනවට වඩා ගමේ හැදෙන කොස් දෙල් පොල් කන එක හොඳයි කියන එකයි මම කියන්නේ. ඊට පස්සේ මොනවාද මේ ජල පියසටහන අපතේ යන ජල ප්‍රමාණය අඩු කරලා ජලය පරිහරණය සීමා කරගන්නලු. ඒ වගේ තුලින් අපිට මේ වෙන්න පුළුවන් හානිය අවම කරගන්න කියලා කියන්නේ. ඉතින් පුතේ ඕන දැන් මම මේ පාඩම අවසන් කරා. පාඩමේ ගොඩාක් දේවල් වලට ප්‍රශ්න පත්‍රයක් විදිහට මම උත්තර කිව්වා. කාට හරි මේ ප්‍රශ්න පත්‍රය ලැබිච්ච නැති කෙනෙක් ඉන්නවනම් මම තාපාරක් මේක ඔයාට එවන්නම්. ඔයා දැන් මම මේක ගොඩාක් කියාගෙන ගියානේ මේක උත්තර සොයන විදිය. ඔයා මොකද කරන්නේ? ආයෙ වතාවක් මේක හිමින්සරේ උත්තර ලියලා දෙනවා නම් ඉතාලම හොඳ ළමෙක් ඔයා. ඒක ගැන මම සතුටු වෙනවා. ඒ වගේම උත්තර ලියලා නැති කෙනෙක් ඉන්නවනම් මම මේ ප්‍රශ්න පත්‍රය එවන්නම් ආයෙ වතාවක්. ඔයා මේකට උත්තර පෙළ ගහලා ආපහු හරි ගැස්ස ගන්න. හරිද? ප්‍රශ්නේ උත්තරේ පාඩ දෙකකින් ලියාගෙන යන්න. ඒතර මේ පාඩම දැන් අපි ඉවර කරලා තියෙනවා. ඊළඟට බලන්න පොඩ්ඩක් 51 පිටුවට එන්න. 51 පිටුවට එන්න පුතේ. 51 පිටුවේ තියෙනවා ගොඩනැගිලි ඉදිකිරීමේදී සැලකිලිමත් යුතු කරුණු ගැන තියෙනවා. හරිත සංකල්පය යටතේ ගොඩනැගිලි ඉදි කරන්නේ කොහොමද කියන්නේ. හරිද? ගොඩනැගිලි පරිශ්‍රයේ උපරිම ශාක වැස්මකින් සමන් විය යුතුයි. දැන් තමන්ගේ ගෙවල් අවට හරි, ගෙයි වහල උඩ හරි, ගේ අවට කියමුකෝ බේන. හරිත වැස්මක් තියෙන්න ඕනේ. ඊළඟ සුපිරිසුදු වාතාශ්‍රය ලබා ගැනීම නැති දොර ජනෙල් කවුළු භාවිතා කරන්න. හොඳට දොර ජනෙල් තියෙන්න ඕන කවුළු තියලා තියෙන්න.
අපද්‍රව්‍ය ප්‍රමාණය අවමන පරිදි ද්‍රව්‍ය කළමනාකරණය කිරීම. පුළුවන් තරම් දුරට අපද්‍රව්‍ය අපි හිතමු දැන් ගෙදෙට්ට බඩු ගේන්න යනකොට කඩෙන් දෙන shopping bag එක lunch sheet එක අරගෙන එපා. අපි ගෙදරින් රෙදි මල්ලක් අරගෙන යනවා. ඒක තමයි හැමදාම කඩේ යන ගෙනියන ගේන්නේ. ඒක තමයි ගොඩාක් දේවල් දාගෙන ඉන්නේ. අනවශ්‍ය ලෙස කවුරු හරි shopping bag එකේ දෙයක් දාලා දෙන්න හදනවා පොලිතින් bag එපා එපා කියනවා. මට ඕක නිකන් ගෙනිය ගන්න පුළුවන්. ඒක මගේ ළඟ bag එකක් තියෙනවා කියලා ඒක දාගෙන ඉන්නවා. එතකොට මොකද්ද අපි කරන්නේ? අපද්‍රව්‍ය එකතු වෙන ප්‍රමාණය, කැලිකසල එකතු වෙන ප්‍රමාණය, අනවශ්‍ය දේවල් අපත යන ප්‍රමාණය අඩු කරගන්න අපි පුළුවන් තරම් දායක වෙනවා. මේවා පොත්වල ලිව්වට වැඩක් නැහැ පුතේ. අපිත් හැමතිස්සෙම අපිට පුළුවන් ප්‍රමාණයක මේක දායක නොවෙනවා නම් මං හිතන්නේ ඔයාගෙන් මේ ලෝකෙට ඇති මිනිස්සෙක් වැඩක් ඇති මිනිස්සෙක්. හරිද? ඒ නිසා අපිම ඉගෙන ගත්ත කම තුලින් යම් ප්‍රමාණයක හරි මේ ලෝකය පරිස්සම් කරගන්න බලම මිසක මේ ලෝකේ ලස්සන කරන අපිම මේක කී ඉන්න ඕනේ හැමදේම මම මෙහෙමයි කියලා. මගේ හදවතේ තියෙන ඕනේ මම පුළුවන් තරම් දුරට මගේ පරිසරය මං හානි කරන්නේ නැහැ කියන අදහස ඔබ ඉන්නවා. හරිද? දැන් මට මතකයි මම මේ හුඟක් වෙලාවට අපේ ගෙවතු වල තිබිච්ච වටන ගස් කපා ගත්ත මිනිස්සෙක් මම ඒක නැtei කියන්නේ මම කිව්වා. හරිද? හැබැයි ඒ වගේම මම මේ වෙනකොට මහ විශාල ගස් සමූහයක් ඊට වඩා ප්‍රමාණයක් මම වගා කරලා දීලා තියෙනවා. ඉවත් කරගත්තට වඩා මම ආපහු වගා කරලා දීලා තියෙනවා. ක්‍රියාවෙන් ඒක කරන්න ඕනේ කෑ ගැව්වේ නැතුව. ක්‍රියාවෙන් ඒක කළා තියෙනවා. කාටද වගා කරේ? මට නෙවෙයි. මන් දන්නේ කාට හරි. මං කපාගත්තේ කාගේවද? ඒක කවුද දන්නේ හිටෙව්වා. ඒ වගේ මේ මම දෙයක් අයින් කරගන්නකොට ශාකවස්මේ ඔබ ඊට වඩා වැඩි දෙයක් ලෝකෙට කරලා යන සත්පුරුෂයෙක් බවට පත් විය යුතුයි. හරිද? නිකරුණේවත් කොල කෑල්ලක ඉසරගෙල්ල එළිය දාන්න නැතුව සාක්කුවේ දාගෙන ගෙදර ගේන්න බැරිද? ක්‍රමවත් පිළිවෙලකට ඔක අපර දාන්න පුළුවන්. පන්තියේ පාසලේ පාරේ දාන්න එපා පුතේ. අපිම මේ ක්‍රමේ හරිගස්ස ගත්තොත් නේද? ගෙදෙට්ට ගේන ද්‍රව්‍ය ප්‍රමාණයත් අඩු කරගෙන අවශ්‍ය දේවල් විතරක් ගෙනල්ලා ඒකත් ක්‍රමවත් පිළිවෙලට අප ඉවත් කරන්න පුරුදු වෙනවා. මේ රට වෙනස් කරන්න පුළුවන් අපිට. අපිම හැදෙන්න ඕනේ වෙන වෙනම. හරිද? විශේෂයෙන් පුතේ මේ විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගන්න කෙනෙක් නේද? ටිකක් හිතනවා වැඩි. එක දෙයක් ගැන දෙපාරක් හිතනවා. අපි ගැන වගේම අනිත් එක්කෙනා ගැනත් ඩිංගක් හිතනවා. නේ? දැන් මම දෙයක් අපර දාන්න නැතුව මට පුළුවන් නම් ඒයින් කොටසක් අල්ලපු ගෙදෙට්ට හරි ගෙනින් දෙන්න. නේද? ඒ කට්ටියත් පරිභෝජනය කළ සතුටු වෙන්නේ. ඒ වගේ අපි ගැනත් හිතනවා වගේම අනිත් කෙනා ගැනත් යම් ප්‍රමාණයක් හිතන්න පුරුදු වෙන එක තමයි ඉගෙන ගන්න කෙනාගේ ලක්ෂණය වෙන්න ඕනේ. හරිද? බෙදා හදා ගැනීම. අපතේ යාම අඩු කිරීම. මේ සකසුරුවම් කමෙන් ජීවත් වෙන්න. හුඟක් වෙලාවට අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා. ගොඩාක් දේවල් ඕනේ නෑ. නේ? තමන්ට ප්‍රමාණවත් ජීවත් වුණාම ඇති. වඩා ලොකු කාර්යභාරයක් තමයි අපේ කියන සේවය. වැඩ දවසට උපරිම වැඩ ප්‍රමාණයක් කරන කෙනෙක් බවට හැදෙන්න. හරි දවසක් ඉවර වෙනකොට ආ කල්පනා කරලා අද දවසේ මම මොනවද කරේ? වාර පුළුවන් නම් සතුට වෙන අදහස මම මෙහෙම කරා වැඩ ටික කරා මේ ගණන් ටික හැදුවා මේ විද්‍යාව ටික පාඩම් කරා මම කාලසටහන වැඩ කරන්නේ මගේ කාලසටහන අනුව මම පෑ ගන්න වැඩ කළා දී. එහෙම සතුට වෙන්න පුළුවන් නම් ඔයාලට ඇත්තටම වටින කියන ළමයි. අපිම ටිකෙන් ටික වෙනස් වෙලා තමයි පුතේ ලෝකේ වෙනස් කරන්න යන්නේ. නිකම්ම වෙලා ඉවරයි. අපිට මේක හදන්න මහ දෙයක් ඉතුරු වෙන්නේ. හරිද? මේ හරිත සංකල්පය කියන එක අපේ ජීවිතවලට අපේ ගෙදෙට්ට අපේ ගෙදරින් පටන් ගන්න ඕනේ. හරිද? ඔබට උමනා එළවලු කීපයක් ඔයා ගෙවත් වගා කරගෙන තියෙනවා. ඔයාට උමනා පලාගහරි ඔයා ගෙදර වගා කරගෙන තියෙනවා. හරිද? අම්මා තාත්තා කඩේ යනකොට මතකතු මෙන්න මේ බෑග් එක අරන් යන්න shopping bag වැඩිපුර අපේ ගෙදරට ගේන්න එපා කියලා ඔයා කියනවනේ. අපි හැදිලානේ. අපි හැදිලා. හරිද? ඊළඟට කියනවා මෙතන ස්වභාවික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් ගොඩනැගීම ලැන් නඩත්තු පිරිවැය අවම වන පරිදි නිවාස සැලසුම් කිරීම ස්වභාවික ආලෝකය හොඳින් ලබා ගැනීමට හැකි වෙනසේ සැලසුමක් කර තිබීම. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් මෙන්න මෙහෙම. මේවා ළමයි දැකලා තමන්ගේ ඇස් දෙකෙන්ම හොඳට අපේ රටවල හොඳට වාතාවරණ ලැබෙන රටවල්.
හොඳට ආලෝකය ලැබෙන රටවල්. හරිද? මේ අපේ රටේ වාතාශ්‍රය හොඳයි. එතකොට තාම හොඳ රටවල්. එතකොට අපි මොකද කරන්නේ? අපේ කාර්යාලය කියමුකෝ. කාර්යාලය ඇතුලේ තවත් විදුලි කූඩුවකුත් ගහගන්න. විදුලි කූඩුවක් ගාවම ඇතුලේ ඉන්න හැකි බෑ. ඒ පාර මොකද කරන්නේ? ෆෑන් එකක් දාගන්න එපාර ඒක ඇතුලේ AC කරගන්න. අර මොකද කරපොත්? ජනෙල් ටික වහලා දාලා AC කරගන්න ඇතුලේ පාර. පිස්සුද හැටිද? අපිම දොර ජනෙල් වහලා ඔක්කොම කර්ටන් දාලා වහගෙන ඇතුලේ ලයිට් එකක් දාන්න. ස්වභාවික ආලෝකය ලැබෙන එක බලක්වලා වහගෙන ඒ පාර අපිම ලයිට් එක උද්දාගෙන දවල් කාලේ ඉන්න. පිස්සුද හැටිද? ඒක නිසා පමණක් උගත් මිනිස්සු නූගතුන් ලෙස හැසිරෙනකොට මේ රටවල් හදන්න බෑ. ඒක නිසා මම කියන්නේ පුතේ අපි හිතලා අපි හැදෙමු. නේ? ඒ නිසා පුළුවන් තරම් දුරට මේ අපි හැදුනාම ටිකෙන් ටික වෙනස් වෙන්න යන්න පුළුවන්. හරි? එහෙමනම් පාඩම ඉවරයි. මේ ඒක නිසා මම අදට මේ නවතින සූදානම ඊළඟ දවසේ අපි අර ආලෝකයේ පාඩම දිගේ ඉස්සරහට යනවා. මම එදා ආලෝකයේ පාඩම කොටසක් කරලා තිබුණා නේද? ඒක නිසා ආලෝකයේ පාඩම දිගේ ඉදිරියට යමු. මම ඔයාට ලස්සන පේපර් එකක් එවන්නම්කෝ. ප්‍රශ්න පත්‍රයක් එවන්නම්. අනිවාර්යෙන් ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රය කරලා තියන්න. හරිද? ප්‍රශ්න පත්‍රයක් එවනවාමයි. ඔයා ඒක ලියනවා මම අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරි? එහෙනම් අපි ගිහින් එන්න. පාර සුබ රාත්‍රියක් පරිස්සමෙන් ඉන්න. වැටි කරන්න ගෙදර. ගෙදර වැටි කළා හොඳ ළමෙක් වෙන්න බලන්න හැමතිස්සෙම. අම්මන්ට තාත්තට කීකරු අම්මා තාත්තත් එක්ක වැඩ කරන්න අම්මා තාත්තා සතුටු කරන්න පුළුවන්. අම්මා තාත්තා සතුටු කරන්න පුළුවන් දරුවෙක් වෙනවනම්. ඒතර තමයි පුතේ ආශිර්වාදي තියෙනවා. ඔයාට ආශිර්වාද ඕන. ඉස්සරහට යන මිනිහුට ආශිර්වාද ඕන. විශේෂයෙන් අම්මා තාත්තා. මං එන්න